while I was meditating and praying, මම යාඥා කරමින් මෙනෙහි කරමින් සිටින අවස්ථාවේ and I sensed that these are times, or this is the year that we are entering into, a time of exposure. මට දැනිච්ච දේ තමයි මෙනෙහි කරන සිටින අවස්ථාවේ අපි මුහුණ දෙන්න යනා වූ අලුත් වසර අපිට තිබෙන්නේ අපිට බොහෝ තැන්වලට අපිව විවර වෙන්න යන වසරක් Things are හැටියට. going to be exposed. සමවන්න දේවල් එලිතරව් වෙන්න The judgment of God. දේවල් එලිතරව් වෙන්න යන වසරක් හැටියටයි. දෙවියන් වහන්සේගේ විනිශ්චයේ වසරක් හැටියටයි. Discernments are going to be in a greater measure in our lives. විශාල මට්ටමින් අපගේ ජීවිතවල ආත්ම විමසීම් ඇති වෙන්න යනා වූ And things are going වසරයි. to happen speedily. වේගවත්ව දේවල් සිද්ධ වෙන්න යනා වූ වසරක්. Now when I say judgments, it's not God is going to judge you and put you down. What I mean to say Then- is there has been a lot of injustice that has taken place. විනිශ්චය වසර කිව්වහම මම අදහස් කරන්නේ ස්වාමින් වහන්සේ ඔබ විනිශ්චය කරලා පහලට දාන්න යනවා නෙවෙයි. නමුත් බොහෝ අසාධාරණකම් සිද්ධ වී තිබෙනවා. So when God judges certain things, ඉතින් දෙවියන් වහන්සේ සමහර දේවල් විනිශ්චය කරන විට and it is always going to be a righteous judgment. ඒක නිතරම ධර්මිෂ්ඨ විනිශ්චයක් වෙන්න යනවා. So we who have, some of us or many of us who have been experiencing injustice for the past years, පසුගිය වසර වලදී අසාධාරණකම් වලට මුහුණ දුන්නා වූ සමහරක් අපි and when God's judgment comes in, දෙවියන් වහන්සේගේ විනිශ්චය පැමිණෙන විට and He's going to rightly judge, උන්වහන්සේ හරි විදියට විනිශ්චය කරන්නට and we යනවා. who have been mistreated, අපට වැරදි විදියට සලකා තිබෙනවා නම් we who have been misjudged, අපිට වැරදි විනිශ්චයන් දී තිබෙනවා නම් and God is going to recompense, and He's going to stand as a reward for us. දෙවියන් වහන්සේ අපට යහපත් විපාකයක් හැටියට සිට ගනිමින් ඒවට ගෙවීමක් කරන්නට යනවා. When the judgment of God comes, දෙවියන් වහන්සේගේ විනිශ්චය පැමිණි විට it means that He's going to send forth His sword, and He's going to separate. එකෙන් කියවෙන්නේ උන්වහන්සේගේ කඩු එවමින් උන්වහන්සේ වෙන් කරන්නට යන බවයි. That which has been proved over the years through people, මනුෂ්‍යයන් තුලින් වසර ගණනාවක් පුරාවට ඔප්පු කර තිබෙන දේවල්. which is not the right thing. හරි නොවන්නා වූ දේවල් When God's judgment comes, දෙවියන් වහන්සේගේ විනිශ්චය පැමිණෙන විට He's going to bring forth true judgments into the hearts and lives of the people. මනුෂ්‍යගේ හදවත්වලට ජීවිතවලට උන්වහන්සේගේ සැබෑ විනිශ්චයන් පැමිණෙන්නට යනවා. Anytime in the Bible we have seen judgments, දැන් බයිබලයේ විනිශ්චයන් අපි දකින ඕනම He ස්ථානයක always gave people an opportunity to repent and change. එතනදී දෙවියන් වහන්සේ නිතර මනුෂ්‍යයන්ට අවස්ථාව දෙනවා පසුතැවිලි වී වෙනස් වෙන්න. And God's true people are going to get blessed. දෙවියන් වහන්සේගේ සැබෑ මනුෂ්‍යයන් ආශිර්වාද ලබන්නට යනවා. Every time when there's a true judgment given over a situation, යම් තත්වයකට සැබෑ විනිශ්චයක් දෙනු ලබන හැම we මොහොතෙම always see that the right people get the right things. අපි නිතරම දකින්නේ හරි මනුෂ්‍යයන්ට හරි දේ ලැබෙන බවයි. And the people who have been liars are going to be exposed. බොරුකාරයන් තමයි ප්‍රකාශ වෙන්න නැත්නම් එළිදරව් වෙන්න යන්නේ. So the judgment is good. එළි වෙන්න යන්නේ කියන්නේ විනිශ්චයන් හොඳයි. Judgment is good. විනිශ්චයන් පැමිණීම හොඳ God's දෙයක්. people are going to be the beneficiary of God's judgment. දෙවියන් වහන්සේගේ සෙනගයි මේ දෙවියන් වහන්සේගේ විනිශ්චයේ වරප්‍රසාද ලබන්නට යන්නේ. Because people who have been doing the wrong things වැරදි- against us, අපට විරුද්ධව වැරදි දේවල් කරන මනුෂ්‍යයන් and we who have lost certain things over the years, වසර ගණනාවක් පුරාවට අපට දේවල් නැති වී තිබෙනවා නම් God is going to bring back restoration. දෙවියන් වහන්සේ නැවත ඒ දේවල් ලබා දීලා නැවත පිහිටුවන්නට යනවා. Let's go to the book of Deuteronomy chapter 33. ද්විතීය කතාව 33 The book of Deuteronomy chapter 33. ද්විතීය කතාවේ 33 වෙනි පරිච්ඡේදය. And Israel is an example that we need to look at how God dealt with Israel, and He's going to deal with us too, the church. දැන් ඊශ්‍රායල් සෙනග කියන්නේ හොඳ උදාහරණයක් දෙවියන් වහන්සේ කොහොමද ඊශ්‍රායල් සෙනග සමග ගනුදෙනු කරේ ඒ ආකාරයෙන්ම තමයි අද දවසේ සභාව සමගත් උන්වහන්සේ ක්‍රියා කරන්නේ. God never changes. දෙවියන් වහන්සේ වෙනස් වන්නේ He නැහැ. is the same yesterday, today, and forever. උන්වහන්සේ ඊයේත් අදත්
සදහටමත් He එක never වගේ සිටිනවා. changes. උන්වහන්සේ කිසිවිටකත් වෙනස් වන්නේ නැහැ. So we need to believe what he has been doing over the years for the people, the covenant people of Israel. දැන් දෙවියන් වහන්සේ ගිවිසුමේ සෙනග වන ඊශ්‍රායල් සෙනග සමග උන්වහන්සේ වසර ගණනාවක් කරපු දේවල්. And he will do the same thing for us. උන්වහන්සේ අපටත් ඒ එලෙසම කරනවා. Because he is the same God. මොකද උන්වහන්සේ ඒ දෙවියන් වහන්සේ හැටියමයි The grace සිටින්නේ. of God is not a new teaching. It has been right from the Garden of Eden. දෙවියන් වහන්සේගේ අනුග්‍රහය කියන අලුත් ඉගැන්වීමක් නොව ඒක ඒ දන් උයනේ පටන්ම තිබුණා වූ දෙයක්. God is gracious. දෙවියන් වහන්සේ කියන්නේම කරුණාබරිත God කෙනෙක්. is love. දෙවියන් වහන්සේම ප්‍රේමයයි. He always, his character can be seen by his works. උන්වහන්සේගේ චරිතය නිතරම උන්වහන්සේගේ ක්‍රියාවලින් අපට දකින්න පුළුවන්. Deuteronomy 23 and verse number 28. ද්විතීය කතාව 23:28. Israel then shall dwell in safety alone. The fountain of Jacob shall be upon the land of corn and wine. Also his heavens shall drop down dew. Happy art thou, O Israel, who is like unto thee, O people, saved by God, saved by the Lord, the shield of thy help, who is the sword of his excellency. Thine enemies and thine enemies shall be found liars unto thee, and thou shalt tread upon their high places. ද්විතීය කතාව 33:28 සිට ඊශ්‍රායල් සුරක්ෂිතවද යාකෝබ්ගේ උල්පත හුදකලාවද ධාන්‍ය හා මුද්‍රික රස ඇති දේශයක වාසය කරයි. එසේ ආකාශයෙන් ඌට පිනිබින්දු වැටෙයි. එම්බාර ඊශ්‍රායල් නුඹ වාසනාවන්තය. ස්වාමින් වහන්සේ විසින් මුදන ලද සෙනගක් වූ නුඹට සමාන කවුද? උන්වහන්සේ නුඹට උපකාර කරන පලිහත් නුඹේ මහිමේ කඩුවත්ය. නුඹේ සතුරු නුඹට යටත් වන්නෝය. නුඹද ඔවුන්ගේ උසස් ස්ථාන පාගන්නෙහියයි කීය. Doesn't it sound like judgment? දැන් මේක විනිශ්චයක් වගේ අපිට පෙනෙනවාද? Doesn't it sound like somebody who has been mistreated is going to be found as liars, or those who have stood against the righteous people are going to be found as liars? දැන් මේක කාට හරි විදිහට සලකපු නැති විදිහට අපිට පේනවද නැත්නම් එවැනි අය බොරුකාරයෝ හැටියට සොයා ගන්න යනවා වගේ අපිට පේනවද? Thine enemies shall be found liars unto thee. නුඹේ සතුරෝ නුඹට යටත් වන්නෝය කියලා කියනවා නැත්නම් නුඹේ සතුරෝ නුඹේ බොරුකාරයෝ වගේ වෙනවා කියලා තිබෙනවා ඉංග්‍රීසියෙන්. It's one of the translations is in Sinhalese. It says that the enemy shall be subdued, but also it also says that they shall be found as liars. දැන් සිංහල පරිවර්තනයේ කියනවා නුඹේ සතුරෝ නුඹට යටත් වන්නෝය කියලා එක අර්ථයක්. ඒ වගේම තිබෙනවා ඉංග්‍රීසි භාෂාවෙන් නුඹේ සතුරෝ නුඹේ බොරුකාරයෝ කියලා ඔප්පු වෙන්න යනවා. They've been lying right throughout and mistreating you. මුල පටන්ම උන් බොරු කියා ඔබට වැරදි විදියට සලකා තිබෙනවා. The enemy, the arch enemy of God is the enemy to you and to me. දැන් දෙවියන් වහන්සේගේ සතුරා තමයි ඔබටත් මටත් සතුරෙක් හැටියට සිටින්නේ. And he uses people ඒ වගේම ඔහු මිනිස්යන්ව to bring පාවිච්චි කරනවා. discouragement over our lives. අපගේ ජීවිතවලට අධෛර්යමත්කම් ගෙනෙන්න. Maybe the people who lie against you, ඔබට විරුද්ධව බොරු කියපු මිනිස්සුયો වෙන්න පුළුවන්. they're going to be found as liars. ඔවුන් බොරුකාරයෝ හැටියට ඔප්පු වෙන්න යනවා. People would know that they have been lying about you. ඔබ ගැන බොරු කියපු අය දන්නවා අනිත් අය කවුද කියලා. They have been always talking against your character. They have been saying that you are a liar, but they're going to be found as liars. දැන් ඔබගේ චරිතය ගැන තෝන් බොරු දේවල් කියලා ඔබ බොරුකාරයෙක් කියලායි ඔවුන් කීවේ. නමුත් ඇත්තටම ඔවුන් තමයි බොරුකාරයෝ හැටියට ඔප්පු වෙන්න යන්නේ. That's our God. ඒකයි අපේ දෙවියන් And වහන්සේ. He's going to work in this year through your life
මේ වසර තුල උන්වහන්සේ exposing things ඔබගේ ජීවිතය තුල ක්‍රියා කරන්නට යනවා. දේවල් එලි කරන්නට යනවා. He's going to expose things. That's the reason we got to walk honestly before the Lord. උන්වහන්සේ දේවල් එලි කරන්නට යනවා. ඒක නිසායි අපි උන්වහන්සේ තුල අවංකව ගමන් කළ And I know යුත්තේ. many of us are honest before the Lord. අපි දන්නවා අපි බොහෝ අය උන්වහන්සේ ඉදිරියේ අවංකව සිටිනවා. Maybe some areas that we need to put right in our lives. සමහර විට සමහර අංශ තේනවා වෙන්න පුළුවන් අපගේ ජීවිත තුල හරි ගස්ස ගන්න අවශ්‍ය Because කරනවා. when God uses His authority and judges right, මොකද දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ආධිපත්‍ය පාවිච්චි කරලා හරි විදියට විනිශ්චය කරන විට He does not favor any one of us. උන්වහන්සේ අපි කිසි කෙනෙක්ව පරාජය කරන්නේ නැහැ. He doesn't favor සමාවන්න. he's no respecter of persons. Let me say it right. උන්වහන්සේ තරාතිරම් බලන්නේ නැහැ. He just see what's right and he's going to say that's it. හරි දේ දැකලා උන්වහන්සේ මේක හරි එහෙම තමයි වෙන්න ඕනේ කියලායි කියන්නේ. And if we are righteous අපි ධර්මිෂ්ඨ නම් and our works are righteous, අපගේ ක්‍රියාවල් ධර්මිෂ්ඨ නම් we are going to be the beneficiary. අපි තමයි ඒකේ වරප්‍රසාද ලත්තු වෙන්න යන්නේ. So your enemies are they're going to be found as liars. දැන් ඔබේ සතුරු බොරුකාරයෝ හැටියට ඔප්පු වෙන්න යනවා. Maybe for many years they have been trying to do things against you. සමහර විට බොහෝ අසල් ගණනාවක් ඔබට විරුද්ධව වුන් දේවල් කරන්න හදන්නේ. They have stood against your promotions. ඔබේ උසස් වීම් වලට විරුද්ධව වුන් නැගී They've සිටින්න been ඇති. standing against you ඔබට විරුද්ධව වුන් හිට ගන්න ඇති. and they've been lying about you. ඔබ ගැන බොරු කියමින් සිටින්න ඇති. But the Lord God Almighty, නමුත් මහෝත්තම දෙවියන් He's වහන්සේ going to rise from His throne and say, no, this is the judgment. උන්වහන්සේගේ සිංහාසනයෙන් උන්වහන්සේ පිබිදලා කියන්ට යන්නේ නැහැ මෙන්න මේකයි විනිශ්චය And when වෙන්න He යන්නේ. exposes things, everything will be revealed. උන්වහන්සේ දේවල් එලි කරන විට හැමදේම එළිදරව් වෙන්න Let යනවා. me also take you to another scripture from the book of Revelations, chapter 2. එළිදරව් දෙවෙනි පරිච්ඡේදයේ මම ඔබට තව පදයක් පෙන්නන්නම්. He spoke to 7 churches or 7 different churches in the scriptures that we see. දැන් මේ අපි බලන පදවල උන්වහන්සේ සභා 7කට කතා කරා. And the church in Ephesus, He spoke to them. එපිස සභාවට උන්වහන්සේ කතා කළා. And in verse number 1 onwards, පළවෙනි පදයේ සිට and unto the angel of the church of Ephesus write these things, saith he that holdeth the 7 stars in his right hand, who walketh in the midst of the 7 golden candlesticks. එපිසෙහි සභාවේ දූතයාට මෙසේ ලියන්න. තමන් දකුණතෙහි තාරකා සත දරන්නා වූද රන් පහන් රුක් සත මැද සක්මන් කරන්නා වූද තැනන් වහන්සේ මේ කාරණා කියනසේක. I know thy works and thy labor and thy patience, how thou canst not bear them which are evil, and thou hast tried them which say they are apostles and are not, and has found them liars. එනම් නුබේ ක්‍රියාවල්ද නුබේ වැඩ සහ ඉවසීමද නුබ නපුරන් නුරුස්සන බවද ප්‍රේරිතයන් නොවන නමුත් තුමුන් ප්‍රේරිතයෝ යයි කියන්නන් නුබ සෝදිසි කර බලා ඔවුන් බොරුකාරයන් යයි නුබ දැනගත් බවත. ඉවසිල්ලෙන් යුක්තව මාගේ නාමය නිසා දුක් උසුලා ක්ලාන්ත නොවූ බවද දනිමි. He said, I know your works and your patience. මම දන්නවා ඔබගේ ක්‍රියාවල් ඔබේ ඉවසීම්. You're not born that were evil, or you have not stood for the evil people. දැන් ඔබ නපුරු ක්‍රියාවල් නැත්නම් නපුරු මනුෂ්‍යයන් සමග ඔබ සිටගන්නේ නැහැ. You've also tested them and seen that you have found them as liars. ඒ වගේ මේ අයව ඔබ සෝදිසි කර ඔබ දැක තිබෙනවා ඒ අය බොරුකාරයෝ කියා. Right? God is saying, දෙවියන් වහන්සේ කියනවා there's so much of exposure that's going to be in the church. සභාව තුල බොහෝ එලිකිරීම් සිද්ධ වෙන්න When we යනවා. talk about the church, we're talking about the universal church. දැන් සභාව There's only one church in this whole universe, සභාව කිව්ව විට අපි or මුළු in this entire earth. මේ මුළු පොළවේම තිබෙන සභාව ගැනයි අදහස් කරන්නේ කතා There's going to කරන්නේ. be a lot of exposure among people who are calling themselves to be men of God, but they're going to be exposed. දැන් දේව දාසයෝ කියා තමාව හඳුන් ගනිමින් දේව දාසයෝ කියා කියනවා බොහෝ මනුෂ්‍ය සිටිනවා. නමුත් මේ අයව
එලි වෙන්ට යනවා. Why? Because God sees a lot of unclean things that are taking place. මොකද දෙවියන් වහන්සේ දකින්න බොහෝ අපවිත්‍ර දේවල් සිද්ධ වෙනවා. Self-appointed ministries. තමන්ව පත් කරගත්තා වූ They keep promoting themselves from one level to another level whenever they feel. ඔවුන්ට හැඟෙන විදිහට ඔවුන් ඉන්න මට්ටමින් තව මට්ටමකට උසස් කර ගන්නවා. Because of the praises of people and the acceptance of people. මනුෂ්‍යයන්ගේ ප්‍රශංසාවල් සහ මනුෂ්‍ය පිළිගැනීම නිසා Evil spirits that are working in and through the lives of individuals. මේ තනි පුද්ගලයන් තුළ ක්‍රියා කරන්නා වූ ඒ නපුරු ආත්ම තුලින් They are going to be found as liars. දැන් මේ අයව බොරුකාරයෝ හැටියට එලි වෙන්ට යනවා. Because they have been misleading the congregations. මොකද සභාවන් මේ අය වෙනතකට හරවලා මුලා කරලා තිබෙන නිසා. God is going to expose certain things. දෙවියන් වහන්සේ මෙවැනි සමහර දේවල් එලිදරව් Every කරන්නට one of යනවා. us are going to be transparent before him in his presence. All things are open before him. උන්වහන්සේගේ අභිමුඛයේ ඉදිරියේ හැම දෙයක්ම විවෘතව තිබෙනවා. අපි So හැමෝම things are උන්වහන්සේට ඉදිරියේ සිටින්නේ. Things are going to be exposed. ඉතින් දේවල් එලි වෙන්ට Your යනවා. enemies are going to be found as liars. ඔබේ සතුරෝ බොරුකාරයෝ හැටියට ඔප්පු වෙන්ට යනවා. And those self-appointed ministers are going to be exposed. තමන්ම පත් කරගත්තා වූ සේවකයන් Because එලි වෙන්ට යනවා. when God says enough is enough, that's enough. දෙවියන් වහන්සේ කිව්වම මේ දැන් හොඳටම ඇති කියලා හොඳටම ඇති. So let's believe God who is going to work in the lives of individuals. ඉතින් අපි විශ්වාස කරමු දෙවියන් වහන්සේ අපි හැම කෙනෙකුගේම ජීවිතවල ක්‍රියා කරන්නේ කියලා. Just as we heard about Romans chapter 6 or Romans chapter 8 talks about walking in the Spirit. රෝම 8 අපි ඇසුවා වගේ අපි ආත්මයන්න් වහන්සේ තුල ගමන් කිරීම ගැන ඇසුවා. It's high time that we put away the flesh and start walking in the Spirit. නැත්තටම සුදුසු වෙලාවයි මේ මාංශය පැත්තක දාලා ආත්මෙන් ගමන් කරන්න. It's high time that we not live by what we see in the natural or feel good about things. It's always walk in the Spirit or heed to the voice of the Spirit. අපි ස්වභාවිකව දකින දේ සහ අපිට හොඳයි කියලා හැඟෙන දේවල් වලට අනුව නොව ආත්මයන්න් වහන්සේ තුල ගමන් කරන්නටයි වෙලාව ඇවිත් තිබෙන්නේ. Because God is going to give you some discernments. මොකද දෙවියන් වහන්සේ ඔබට සමහර දේවල් විමසන්න හැකියාව He doesn't දෙනවා. want his people to fall into the rut. දෙවියන් වහන්සේ කැමති නෑ උන්වහන්සේගේ සෙනග වැටි යනවට. He doesn't want his people to fall and fail all the time. නිතරම පරාජය වෙන්න වැටෙනවට දෙවියන් වහන්සේ කැමති නෑ You will උන්වහන්සේගේ find සෙනග. people as liars. සමහර මනුෂ්‍යයන් බොරුකාරයෝ හැටියට ඔබ දැනගන්න Because යනවා. we get trapped into believing what they say. මොකද ඒ අය කියන දේවල් විශ්වාස කරන විදියට අපි අහු වෙනවා. But you will have discernment. නමුත් ඔබට මේ විමසීම් ලැබෙන්න You යනවා. will have the word of God you'll be so strong in the word of God and you will be able to discern things. ඔබ දෙවියන් වහන්සේගේ වචනය තුළ ඉතා ශක්තිමත් වීම තුළින් දේවල් ඔබ විමසන්නට යනවා. And also we're going to see a scripture from the book of Ruth chapter number 2. රුත් දෙවෙනි පරිච්ඡේදයෙන් අපි කොටසක් බලන්නට යනවා. Let's go to the book of Ruth. අපි රුත් පොත පෙරළමු. It's after the book of Judges. විනිශ්චයකාරයාගේ පොතට පසුව තිබෙන The book පොත. of Ruth and chapter 2. රුත් 2. And we're going to see verse number 11 and 12. 2:11 සහ 12. Now Ruth, we know that she was miserable, her mother-in-law was miserable, they had both lost their husbands. දැන් රුත්ගේ කතාව ගත්තොත් රුත් සහ ඇගේ නැන්දම්මා දුක්ඛිත තත්වයක සිටියේ. මොකද දෙදෙනාගේම ස්වාමි පුරුෂයන් අහිමි වී තිබුණා. The one thing is Ruth chose to walk with Naomi or the mother-in-law. දැන් එක දෙයක් තමයි අපි දකින්නේ රුත් තෝරගත්තා තමන්ගේ නැන්දම්මා වන නයෝමිව අනුගමනය කරන්න. And she made a declaration of what her commitment is going to be. කොයි වගේ කැපවීමක්ද කරන්නට යන්නේ කියා ඈ ප්‍රකාශනයක් කළා. She made it very clear, the God that you serve is going to be my God. ඇයිත පැහැදිලිව කීවේ ඔබේ දෙවියන් වහන්සේ ඔබ සේවය කරන දෙවියන් වහන්සේ මගේ දෙවියන් වහන්සේ වෙන්ට යනවා. Your people are going to be my people. ඔබේ සෙනඟ මගේ සෙනඟ වෙන්ට යනවා. Where you go, I go. ඔබ යන තැනට මමත් එනවා. I'm going to be around you. මම ඔබ වටාම සිටින්ට යනවා. So she made up her mind to be following the God of Naomi. නයෝමිගේ දෙවියන් වහන්සේව අනුගමනය කරන්න ඈ තීරණයක් ගත්තා. And in verse number 11, 11 වෙනි පදය
when she came back to Bethlehem, which is called the house of bread, දැන් they came back to Bethlehem. ආහාරවල නිවස කියන අර්ථය තිබෙන බෙත්ලෙහෙමට ඔවුන් නැවත පැමිණියා. So when you come into the right place where the right word is, ඉතින් ඔබ හරි වචනය තිබෙන හරි ස්ථානයට පැමිණියාම there is a blessing that goes along with it. ඒ සමගම ආශිර්වාදයකුත් පැමිණෙනවා. They decided to come from the region of Moab to come back to Bethlehem. මෝ압් කියන පළාතෙන් උන් තීරණයක් ගත්ත නැවත බෙත්ලෙහෙමට පැමිණෙන්න. Bethlehem refers to the house of bread. බෙත්ලෙහෙම කියන වචනේ අර්ථය නම් ආහාරය We're ගබඩාව. going back to the නිවස. word of God. උන් මොකද කිව්වේ? උන් කිව්වේ නැවත අපි දේව වචනය We're going වෙතට to go යනවා. into the word of God. උන් කිව්වා අපි නැවත දේව වචනය වෙතට පැමිණෙන්න යනවා. We have been miserable in the place that we are in right now. දැන් අපි සිටින ස්ථානය දුක්ඛිත ස්ථානයක්. We have lost our husbands. අපේ පුරුෂයන් අපි නැති වෙලා. And Naomi lost 2 of her sons. නයෝමිට තමගේ පුතාලා දෙදෙනෙක් නැති වුණා. So we are miserable. දැන් අපි හොඳටම දුක්ඛිතයි. We are going back to the word. අපි නැවත වචනය වෙතට හැරී යනවා. I'm bitter. I was so joyful, but now I'm bitter. මම ඊට ප්‍රීතිමත් සිටියා නමුත් මම දැන් තිත්තයි But මට. she was received. නමුත් ඇව පිළිගත්තා. And when we come back to the word of God, we are received. ඉතින් අපිත් නැවත දේව වචනය වෙතට ආවහම අපිව පිළිගනු ලබනවා. Maybe we'll read Ruth chapter 1 first. අපි පළමු කොට රූත් පළවෙනි පරිච්ඡේදය කියවමු. Verse number 19. 19. So they two went until they came to Bethlehem, which is the house of bread. And it came to pass when they were come to the house of bread, that all the city was moved about them. And they said, "Is this Naomi?" And the word Naomi means pleasant. මෙසේ ඔවුන් දෙදෙනා බෙත්ලෙහෙමට පැමිණෙන තුරු ගමන් කළෝය. තවද ඔවුන් බෙත්ලෙහෙමට නැත්නම් ආහාර නිවසට පැමිණුණු කල මුළු නුවර ඔවුන් ගැන කැළඹි ස්ත්‍රීහු කතා කොට මේ නයෝමි දැයි කිවෝය. Right? So they said, "My Naomi has come back. දැන් ඔවුන් කිව්වා මේ නයෝමි නැවත ඇවිත් සිටිනවා. She's so pleasant." ඒ තාමත් And by her own name, that's how they call people. And they said, "Pleasant, you're back." දැන් ප්‍රසන්නයි කියන අර්ථයයි. ඉතින් ඒ ආකාරයෙන් ඇයට අඬ ගැසුවේ. මෙන්න මේ ප්‍රසන්න නැවත ඇවිත් සිටිනවා. Verse number 20. 20 වෙනි පදය. She said unto me, "Don't call me pleasant or Naomi, call me Mara, bitter, for Almighty God hath dealt very bitterly with me." මට නයෝමියයි නොකියා නැත්නම් මට ප්‍රසන්නයයි නොකියා මාරායයි කියන්න නැත්නම් තිත්තයයි කියන්න මක්නිසාද සර්වපරාක්‍රමයන් වහන්සේ මා අති තිත්තකමට පැමිණෙව්සේ. Now, when you read these type of scriptures, දැන් මේ වගේ පද අපි කියවන විට we always think that God is the one who makes us bitter. අපි හිතනවා මේ දෙවියන් වහන්සේ මාව තිත්ත භාවයට පත් කර තිබෙන්නේ. But when you read these scriptures, you read it in the permissive sense. දැන් නමුත් අපි මේක කියවනකොට අවසර දීම ආකාරයෙන් තමයි අපි මේක කියවන්න ඕනේ. God permitted me to come into this bitter position. දැන් දෙවියන් වහන්සේ මට අවසර දී තියෙන්නේ මෙවැනි තිත්ත භාවයකට පැමිණෙන්නයි. Now, why do I say that? ඇයි මං එහෙම Going back කියන්නේ? to the Garden of Eden. අපි නැවත ඒ දාන්න උයනට ගියහොත් God is not the one who created the havoc in the Garden of Eden. දෙවියන් වහන්සේ නෙමේ ඒ දාන්න උයනේ හැම අවුලක්ම ඇති කළේ. He said, "You shall not eat of this tree, and the day that you eat of this tree, you shall surely die." උන්වහන්සේ කිව්වා මේ ගසෙන් කන්න එපා. ඔබ මේ ගසෙන් කෑ ගාලා සැබවින්ම නැසින්නේය. So there are things in the scriptures we see that God did it because there was no revelation of how Satan works and deceives people and into doing things through which spontaneously things happen. ඉතින් ඒ කාලේ මනුෂ්‍යයන්ට එළිදරව් තිබුණ නැහැ. දෙවියන් වහන්සේ කළා හැම දෙයක්ම කියලා උන් කීවේ. ඉතින් ඒ යක්ෂයා තමයි ඔවුන්ගේ යක්ෂයා ගැන එළිදරව්වක් තිබුණේ නැහැ. ඔවුන් එවැනි දේවල් කරාම කොහොමද දේවල් ඉබේ සිද්ධ වෙන්නේ කියලා. So we would read the scripture like this in a permissive sense. God permitted Naomi to come into the place of bitterness. ඉතින් මේක අවසර දෙන ආකාරයෙන් තමයි අපි මේක කියවනකොට දෙවියන් වහන්සේ අවසර දී තිබුණා නයෝමිට මෙවැනි තිත්ත භාවයකට පැමිණෙන්න. She disobeyed. She from the house of bread, she went into the Moabs, to live among the Moabs. Her husband, Naomi's husband, together with her, decided
to go into the land of Moab. දැන් නයෝමි තමයි මෙතනදී අකීකරු වෙලා ඒ ආහාර නිවස කියනා වූ ස්ථානයෙන් ඈත් ඇගේ ස්වාමි පුරුෂයා තීරණයක් ගත්තා එතනින් ඉවත් වෙලා මෝවබ් බොරුන්ගේ දේශයට යන්න. So when you go out of the word of God, ඉතින් ඔබ දේව වචනෙන් එළියට ගිය විට you go out of Bethlehem, you go to the world, or you go to a place where the word of God is not. ඉතින් ඔබ බෙත්ලෙහෙමෙන් එළියට යනවා මෝවබ් කියන දේශයට නැත්නම් වචනය නැති ස්ථානයකට යනවා. You eventually face things in life, අන්තිමට ඔබ ජීවිතයේ දේවල් වලට මුහුණ දෙනවා. and she ended up with both her sons and her husband dead. අන්තිමට ඇයට මුහුණ දෙන්න වුණේ කුමක්ද? ඇගේ ස්වාමි පුරුෂයාත් පුත්‍රයන් දෙදෙනාත් මිය ගිහිල්ලා තමයි ඇගේ ජීවිතේ කෙලවර So වුණේ. she came back, ඉතින් ඇය නැවත came පැමිණියා. back to the word. නැවත වචනය වෙතට And what we are පැමිණියා. going to go is into the book of into the book of Ruth and chapter 2 and verse 11 ඉතින් රුත් and 12. දෙකේ 11 12 තමයි අපි බලන්න යන්නේ. And Boaz was the man whom now Ruth is about to meet with, and probably they're going to marry, and they did. ඉතින් දැන් මේ මෝවස් කියන පුද්ගලයාව තමයි රූට් හම්බ වෙන්න තිබුණේ. හම්බ වුණා. ඇත්තටම ඒ වෙන ඊට පස්සෙ බෝව තමයි රූට් විවාහ වුණේ. And Boaz Boaz answered and said unto her, It hath fully been showed me all that thou hast done unto thy mother-in-law since the death of her husband, and how thou hast left thy father and thy mother and the land of thy nativity, and come unto a people which thou knowest not. They are heretofore. 11 වෙනි සහ 12 වෙනි පද බෝවස් උත්තර දෙමින් නුඹේ පුරුෂයා නැසුණු පසු නුඹේ නැන්දාට නුඹ කළ සියල්ලත් නුඹේ පියා හා මව්ද ජන්ම භූමියද අත්හැර මීට ප්‍රථම නුඹ නෑදින්න සෙනගක් වෙතට ආ බවත් මට සම්පූර්ණයෙන් දන්වා තිබේ. ස්වාමින් වහන්සේ නුඹේ ක්‍රියාවට විපාක දෙන සේක්වා. ඊශ්‍රායල්ගේ දෙවි වූ ස්වාමින් වහන්සේගේ පියාපත් යටතේ ආරක්ෂා වී සිටින්ට ආවා වූ නුඹට උන්වහන්සේගෙන් සම්පූර්ණ විපාකයක් ලැබේවයි ඇයට කීවේය. Right. So it says the second thing that I'm talking here about is recompense. සම්පූර්ණ විපාකයක් නැවත දීම The ගැනයි. Lord recompense thy work, and the full reward be given thee of the Lord of Israel, under whose wings thou art come to trust. දැන් දෙවෙනි කරුණ හැටියට මෙතන අපි දකින ස්වාමීන් වහන්සේ නුඹේ ක්‍රියාවට විපාක දෙන සේක්වා. ඊශ්‍රායල්ගේ දෙවි වූ ස්වාමීන් වහන්සේගේ පියාපත් යටතේ ආරක්ෂා වී සිටින්ට ආවා වූ නුඹට උන්වහන්සේගෙන් සම්පූර්ණ විපාකයක් ලැබේවයි ඇයට කීවේ. A time that we are entering into, I believe, is a time where we're going to enjoy some rewards from the Lord. මම විශ්වාස කරන විදිහට අපි ඇතුල් වෙන්න යනා වූ කාලය තිබෙන්නේ ස්වාමීන් වහන්සේගෙන් යහපත් විපාක ලැබෙන්න තිබෙනා වූ කාලයක් හැටියටයි. One of the words of the word recompense there, it means a covenant of peace that you're going to stay under. මෙතන විපාකයක් දෙන්න යනවා කියන වචනේ තවත් අර්ථයක් තමයි ඔබ විසින් මේ සමාදාන ගිවිසුමයි යටතේ සිටින්ට යෑම. Verse number 12, can you read it please? 12 වෙනි පදේ අපි නැවත කියමු. ස්වාමින් වහන්සේ නුඹේ ක්‍රියාවට විපාක දෙන සේක්වා. ඊශ්‍රායල්ගේ දෙවි වූ ස්වාමින් වහන්සේගේ පියාපත් යටතේ ආරක්ෂා වී සිටින්ට ආවා වූ නුඹට උන්වහන්සේගෙන් සම්පූර්ණ විපාකයක් ලැබේවයි ඇයට කීවේය. It's talking about a full reward that you're going to receive. ඔබ විසින් ලබන්නට යන්නා වූ සම්පූර්ණ විපාකයක් ගැනයි මෙතන අදහස් A කරන්නේ. covenant of peace that you're entering into. ඔබ විසින් ඇතුල් වෙන්න යන්නා වූ To සමාදානයේ ගිවිසුමක්. prosper and to be restored. සඵල වීම, නැවත පිහිටවීම. And to come to the place of finish or rest. ඒ වගේම සම්පූර්ණ වූ විවේකගත් ස්ථානයකට පැමිණීම. Because God is a good God. මොකද දෙවියන් වහන්සේ යහපත් He දෙවි loves කෙනෙක්. His people. උන්වහන්සේගේ සෙනඟට ප්‍රේම කරනවා. Because for whatever you have gone through, He's going to do a double. ඔබ විසින් මුහුණ දුන්නාද යම් දෙයකට උන්වහන්සේ ඒකේ දෙගුණයක් ඔබට දෙන්න Whatever you යනවා. have gone through, for trouble that you have gone through, He's going to make an increase in your life. දැන් ඔබ විසින් මුහුණ දී තිබෙනවා නම් යම් කරදර උන්වහන්සේ ඔබගේ ජීවිතවලට ඒ වෙනුවට වැඩිවීම දෙන්න යනවා. Let me take you to another scripture from the book of 2 Thessalonians. තව පදයක් මම ඔබට පෙන්නන්නම් දෙවෙනි 2 තෙසලෝනික Thessalonians chapter number 1 දෙක තෙසලෝනික 1
2 Thessalonians chapter number 1 and verse number 3 onwards. දෙක තෙසලෝනික 1:3 සිට. Now, Paul is writing this to the Thessalonian church, පවුල්තුමා තෙසලෝනිය සභාවට මේ දේ ලියන්නේ. and he's encouraging the Thessalonians, උන්වහන්සේ පවුල්තුමා තෙසලෝනික වරුන්ව ධෛර්යමත් කරනවා. comforting them. ඔවුන් සනසනවා. Verse number 3, we are bound to thank God always for you, brethren, as it is meet, because your faith groweth exceedingly, and the love of every one of you all toward each other aboundeth. සහෝදරයනි නුඹලා ගැන දෙවියන් වහන්සේට නිතරම ස්තුති කරන්නට අපි බැඳී සිටිමුවා. නුඹලාගේ ඇදහිල්ල අතිශයින් වැඩි වෙන නිසාත් එකිනෙකා කෙරෙහි තිබෙන නුඹලා සියල්ලන්ගේ ප්‍රේමය අධිකව තිබෙන නිසාත් එසේ ස්තුති කරන්නට යුතුය. True, I believe one thing that we need to seek after. මම විශ්වාස කරනවා අපි පසුපස යා යුතු එක දෙයක් නම් coming into a fellowship, සහභාගීකමකට පැමිණීමත් that our faith needs to exceedingly grow. ඒ තුලින් අපගේ ඇදහිල්ල අධිකව වර්ධනය විය And යුතුයි. also love amongst one another. ඒ වගේම එකිනෙකා කෙරෙහි ප්‍රේමය අධිකව තිබීම. That's a good fellowship that we can stay in. ඒක අපට සිටින්න පුළුවන් හොඳ සහභාගීකමක්. Where we grow spiritually, increase our faith, අපගේ ආත්මිකව අපි වර්ධනය වන විට අපේ ඇදහිල්ල වැඩි වෙනවා. and also we have love one for the another. ඒ වගේම එකිනෙකා කෙරෙහි ප්‍රේමයක් That තිබෙනවා. does not mean that you will find a perfect place of love where nobody will ever trouble you or step on your toes. එකෙන් කියවෙන්නේ නැහැ ඔබට ප්‍රේමය අධිකව තියෙනවා කොහෙන්වත් ඔබට ප්‍රශ්නයක් එන්න යන්නේ නැහැ කවුරුත් ඔබේ කකුල පා ගන්න යන්නේ නැහැ කියලා. You will have situations, but still, if you're a man or a woman of love, ඔබට තත්වයන් තිබෙන්න යනවා. නමුත් ඔබ ප්‍රේමයේ පුද්ගලයෙක් නම් you will always be oozing out of love, and you will always love people. ඔබට ප්‍රේමය තමයි නිතරම ඔබෙන් එළියට එන්න යන්නේ. ඔබ නිතරම මිනිසයන්ට ප්‍රේම කරන්නට You යනවා. may have to love some people who are not too lovely, whom you really don't want to love. ඊතරම් ප්‍රේම කරන්න හිතෙන්නේ නැති අයටත් ඔබට ප්‍රේම කරන්න සිද්ධ It වෙනවා. is because of the love of God that is shed abroad in our hearts හේතුව දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපගේ හදවත්වල වගුරුවා තිබෙන නිසා that we fellowship with one another. අපි එකිනෙකා සමග සහභාගීකම් දරනවා. If you are mature enough, ඔබ හොඳින් පරිණත වී සිටිනවා නම් if you are growing in the Lord, ඔබ ස්වාමීන් වහන්සේ තුළ වර්ධනය you වෙමින් will සිටිනවා not නම් take offense into your life. ඔබේ ජීවිතයට ඔබ පැකිලීම් නැත්නම් සිත්‍රිතීම් බාර ගන්න You යන්නේ will නැහැ. refuse it. ඔබ ඒක ප්‍රතික්ෂේප කරන්න You will යනවා. refuse it. ඔබ ඒක ප්‍රතික්ෂේප කරන්නට යනවා. I know somebody offends me, but still, I'm still going to love that person. මම දන්නවා කෙනෙක් මගේ හිත රිද්දුවා. නමුත් තවමත් මම ඒ කෙනාට ප්‍රේම කරනවා. Many people are offended today, අද දවසේ බොහෝ අය සිටින්නේ සිත් රිදීම් තුලින්. looking for perfect people. සර්ව සම්පූර්ණ මනුෂ්‍යයන් Well, සොයමින්. we are perfect in the spirit, ආත්මයෙන් අපි ඇත්තටම සර්ව සම්පූර්ණයි. but we still have a flesh body. නමුත් අපිට තවමත් මානසික ශරීරයක් We තිබෙනවා. have to keep changing and renewing our mind continuously. නොකඩවම අපගේ මනස වෙනස් කරමින් අලුත් කරමින් සිටිය So as යුතුයි. long as we are continually changing our way of thinking and conforming ourselves to the word of God, ඉතින් නොකඩවම අපි සිතන ආකාරය වෙනස් කරමින් දේව වචනයට අනුව අපි මාරු වෙමින් සිටින විට you can move around people. අපට පුළුවන් මනුෂ්‍යයන් සමග You can හැසිරෙන්න. love them. අපට පුළුවන් ඒ අයට ප්‍රේම You කරන්න. should be able to forgive them easily. ඉතා පහසුවෙන් ඔවුන්ට අපට පුළුවන්කම තියෙන්න ඕනේ සමාව දෙන්න. Right? So, continually, we're going to read verse 4. හතරවෙනි පදය. So that we ourselves glory in you in the churches of God for your patience and faith in all your persecutions and tribulations that you endure. එබැවින් නුඹලාගේ සියලු පීඩාවලදීත් නුඹලා ඉවසන දුක්වලදීත් ඇත්තා වූ නුඹලාගේ ස්ථීරකමන් ඇදහිල්ලත් නිසා අපිම නුඹලා ගැන දෙවියන් වහන්සේගේ සභාවලදී පාරට්ටු කරමු. So Paul says, I'm so thrilled about the growth in the Thessalonian church. ඉතින් පෞල්තුමා කියන තෙසලෝනික සභාවේ වර්ධනය ගැන ඔහු ඉතාමත්ම And he was not talking about the numbers here. සංඛ්‍යාව ගැන නෙමෙයි ඔහු He අදහස් was කරන්නේ. talking about the spiritual character that they were growing in. ආත්මික ඔවුන් විසින් වර්ධනය වෙමින් සිටිනා වූ ආත්මික චරිතය ගැනයි ඔහු කතා කරන්නේ. That I had to go and,
y'all use y'all as an example to other churches. Whenever I went, I said the Thessalonian church is growing in faith and patience. ඉතින් මම යන අනිත් හැම සභාවකදීම මම ඔබව තමයි උදාහරණයට ගන්නේ. තෙසලෝනික සභාව ඉවසීමෙන් සහ ඇදහිල්ලෙන් වර්ධනය වෙමින් සිටිනවා. They are growing every day. Their faith is exceedingly growing. දවස් පතාම අය වර්ධනය වෙමින් සිටිනවා. ඇදහිල්ල ඔවුන්ගේ ඉතා අධික ලෙස වර්ධනය වෙමින් They තිබෙනවා. are learning the word of God. මේ අය දේව වචනේ ඉගෙන ගනිමින් සිටිනවා. I'm so thankful for Thessalonian church. තෙසලෝනික සභාව නිසා මම දෙවියන් වහන්සේට බොහෝ ස්තුති කරනවා. So he says the things that you're going through, but you're overcoming them. ඉතින් ඔහු කියන්නේ ඔබ විසින් මුහුණ දෙන සමහර දේවල් වලින් ඔබ ජය ගන්නට He යනවා. said, because of your faith and patience, ඔබේ ඇදහිල්ල සහ ස්ථීරකම නිසා you're not taking judgment into your own hands. ඔබගේම අත්වලට ඔබ විනිශ්චයන් ගන්නේ නැති නිසා. You're not judging people, or you're not going to be mean to people ඔබ මනුෂ්‍යයන් for what they do to you. කරන්නේ නැහැ. ඒ අය ඔබට කරන දේවල් වලට ඔබ උන්ට නපුරුකම් කරන්නේ නැහැ. Because of your endurance. මේවැනි ආකාරයෙන් ඔබේ ස්ථීරකම නිසා In verse number 5 he says, පස්වෙනි පදයේ කියනවා this is, or which is a manifest token of righteous judgment of God, that you may be counted worthy of the kingdom of God, for which you also suffer. ඒ ඉවසීම වනාහි දෙවියන් වහන්සේගේ රාජ්‍ය උදෙසා දුක් විඳින නුඹලා ඒ රාජ්‍යයට සුදුසු අයයි ඒත්තු ගනු ලැබීමට තිබෙන දෙවියන් වහන්සේගේ ධර්මීෂ්ඨ විනිශ්චයේ ඔප්පුවක්ය. So it's a manifest token that is in your life. ඒක ඔබගේ ජීවිතයේ තිබෙනා වූ විනිශ්චය ඔප්පුවක් හැටියටයි That you තිබෙන්නේ. didn't go for eye for an eye, tooth for a tooth. ඔබ දතකට දතක් ඇහැකට ඇහැක් හැටියට ගියේ You නැහැ. didn't say, I'm going to take my revenge on my own. I'm not waiting for God. ඔබ කිව්වේ නෑ මම දෙවියන් වහන්සේ ඔබ කිව්වේ මම දෙවියන් වහන්සේ එනකන් ඉන්නවා මිසක් මම පලි ගැනීම අතට ගන්න නෑ. People who have been so close to me, so dear to me, even my family members, I mean, they have been so mean to me. මට කිට්ටුවෙන් හිටපු අය මට ප්‍රේමවන්ත හිටපු අය මගේ පවුලේ අය පවා මට නපුරු කම් කර තිබෙනවා. They've been mocking at me මට උච්චාරණ because කර of my තිබෙනවා. faith, මගේ ඇදහිල්ල නිසා. because of my belief in Jesus Christ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරේ මගේ තිබෙන ඇදහිල්ල I've been නිසා. going through persecutions for nothing, කිසිම හේතුවක් නැතිව මම පීඩාවක් විඳිනවා. but I still bless them. මං තාමත් එයාට I ආශිර්වාද pray කරනවා. for them. මං එයා වෙනුවෙන් යාඥා කරනවා. They who despitefully use me, I still pray for them and bless them. අයිතු ලෙස මාව පාවිච්චි කරන අයට තවමත් මම යාඥා කරමින් ආශිර්වාද කරනවා. God says that's a manifest token. දෙවියන් වහන්සේ කියනවා ඒක නුඹට සුදුස්සෝ යයි නුඹව ඒත්තු ගන්නවා. It's a manifest token of God's judgment that's going to be upon them. ඒ අය මත දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චය කරන්ට යන විනිශ්චය ඔප්පුවක් හැටියට තිබෙනවා. In verse number 6 it says, seeing it is a righteous thing for God to recompense tribulation to them that trouble you. Verse 6. It's not there. කුමක් හේින්ද ස්වාමී වූ යේසුස් වහන්සේ තමන්ගේ පරාක්‍රමයේ දූතයන් සමග ඇවිලෙන්නා වූ ගින්නෙන් යුක්තව ස්වර්ගයෙන් එළිදරව් වී තිබේ. Keep reading. දෙවියන් වහන්සේ නාඳුනන්නන්ටත් අපගේ ස්වාමී වූ යේසුස් වහන්සේගේ සුභාරංචියට කීකරු නොවන්නන්ටත් ප්‍රතිඵල දෙන කල නුඹලාට දුක් දෙන්නට දුකද දුක් විඳින නුඹලාට අප සමග සහනයද දීම දෙවියන් වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨ වූ කාරණයක්ය. Right. So seeing that it's a righteous thing for God to recompense tribulation to them who trouble you. ඔබට පීඩා කරන අයට When I say it's විනිශ්චය ගැනීම දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චය ඔප්පුවක් කියනවා. right, so it means what I'm saying is exposure, judgment that's going to be in these times that we're living. දැන් අපි ජීවත් වෙන මේ කාල සීමා පරිච්ඡේදවල සිද්ධ වෙන්න යනා වූ එලි කිරීම ගැනයි විනිශ්චයන් ගැනයි මා අදහස් කරන්නේ. People who have mistreated us, they've been doing bad things to us, but we just look to the Lord and say, Lord, I pray for them. For those who have been mistreating me, Lord, I pray for them. And God says, now it's my time. දැන් මනුෂ්‍යයන් අපිට පීඩා කර තිබෙනවා, අයිතු ලෙස අපිට සලකා තිබෙනවා. ඉතින් අපි කලේ කුමක්ද? ස්වාමීන් වහන්සේට බාර කරලා ස්වාමීනි මේ අය මට අයිතුකම් කර තිබෙනවා, හරි විදිහට අයිතු ලෙස සලකලා නැහැ. නමුත් මං එයාට සමාව දෙනවා. දෙවියන් වහන්සේ කියනවා දැන් මගේ වෙලාව ඇවිත් තිබෙනවා. Hebrews chapter number 10 and verse 30. Hebrew 10:30.
You know why I like scripture? Because I'm going to let you carry some things. When you go back home, you start reading these scriptures. පද කියවන්න මම කැමති හේතුව ඔබ දන්නවද? මොකද ඔබ නිවසට ගියාම මේ පද ගෙදර ගෙනියලා කියවන්න පටන් ගන්න නිසා. None of you would say, well, this man has taught something from his head or his experience. එතකොට ඔබ කවුරුත් කියන්න යන්නේ නැහැ මේ පුද්ගලයා මෙයාගේ ඔළුවෙන් එන අදහස් සහ අත්දැකීම් තමයි අපිට ගන්නේ කියලා. I like experience, but I don't want my experience to be beyond the word of God මම කැමති or අත්දැකීම් against the word of God. අත්දැකීම් වලට නමුත් දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධව අත්දැකීම් පාවිච්චි මගේ අත්දැකීම් ප්‍රකාශ කරන්න මම කැමති Been නැහැ. walking with the Lord for 36 years, අවුරුදු 36කට අපි ස්වාමීන් වහන්සේ සමග ගමන් කර තිබෙනවා. and I found that He's always faithful. මම හොයාගෙන තිබෙන දේ තමයි උන්වහන්සේ නිතරම He's විශ්වාසවන්තයි. always good. උන්වහන්සේ නිතරම යහපත්. He's always for me, and He's not against me. උන්වහන්සේ නිතරම මා උදෙසා මිසක් මට විරුද්ධව සිටින්නේ As නැහැ. much as I'm so highly favored of God, උන්වහන්සේගෙන් අධික අනුග්‍රහය මට ලැබී so when තිබෙනවා. I always see He's always good. ඉතින් මම උන්වහන්සේ දිහා දකින්නකොට දකින්නේ උන්වහන්සේ නිතරම යහපත් ලෙසටයි. Verse number 30. For we know Him that hath said, vengeance belongeth unto me. I will recompense, says the Lord. And again the Lord shall judge His people. Verse 30. Chapter 10. හෙබ්‍රෙව් 10:30 පලි ගැනීම මට අයිතිය මම්ම ප්‍රතිඵල දෙන්නෙමි කියාද ස්වාමීන් වහන්සේ තමන්ගේ සෙනග විනිශ්චය කරන සේක කියාද කී තැනන් වහන්සේ අපි දනිමු. Right? So vengeance belongs to the Lord. පලි ගැනීම අයිති වන්නේ ස්වාමීන් වහන්සේට. We don't have to do things. We just have to let the Lord handle our affairs. අපි දේවල් කරන්න අවශ්‍ය නැහැ. අපේ කාරණාවල් සමග ගනුදෙනු කරන්නට අපි දෙවියන් වහන්සේට ඉඩ හරිය Do යුතුයි. whatever He says, උන්වහන්සේ කියන ඕනම දෙයක් ඔබ කරන්න and then He's going to do the rest of it. ඉතුරු කොටස උන්වහන්සේ බලා ගන්නට යනවා. In the same chapter and verse number 35 and 36, ඒ පදේම 35 සහ 36. cast not away your confidence, which has a great recompense of reward. For you have need of patience, that after you have done the will of God, that you might receive the promise. ඒ බැවින් මහත් විපාකයක් ඇත්තා වූ නුඹලාගේ නිසකකම අත්නාරින්න. මක්නිසාද දෙවියන් වහන්සේගේ කැමැත්ත කළ පසු පොරොන්දුව ලබන පිණිස නුඹලාට ඉවසිල්ල ඕනෑය. Don't cast away your confidence, ඒ ඔබගේ නිසකකම ඔබ අත්හරින්න එපා. because you have a great reward coming by your way. ඔබේ මාර්ගයට මහත් විපාකයක් පැමිණෙන්න Be තිබෙනවා. confident. ඔබ නිසකව My සිටින්න. God is good. මගේ දෙවියන් වහන්සේ යහපත්. What He said He will do in my life. උන්වහන්සේ කීව දේ මගේ ජීවිතේ උන්වහන්සේ කරනවා. I have great, my payback time has come. නැවත මට ගෙවන වෙලාව දැන් ඇවිත්. It's time for Him to pay me back. මට නැවත ගෙවන්න වෙලාවයි දැන් ඇවිත් It's time තිබෙන්නේ. for God to move in our situation. අපගේ ජීවිත අපගේ තත්වය තුළ ක්‍රියා කරන්න දැන් දෙවියන් වහන්සේගේ As the වෙලාවයි. testimony we heard, Brother Dulip was talking about what he couldn't do through man, God did it directly. සාක්ෂියක් තුළින් අපි හැවුවා දුලිප් සහෝදරයාගේ මනුෂ්‍යයා තුළින් කරගන්නට බැරි වෙච්ච දේ දෙවියන් වහන්සේ කෙලින්ම ක්‍රියා කළා. Daniel didn't have anybody to support him. දානියල්ට උදව් Although even the king was all in favor of saving him. දානියල්ට උදව් කරන කවුරුත් හිටියේ නෑ. රජතුමා වුණත් උදව් කරන අදහසක් තිබුණත් But he could not. ඔහුටත් බැරි වුණා. But God sent නමුත් දෙවියන් Angels වහන්සේ දූතයන් එවලා into the cave of where the lions were සිංහයන් සිටින ගුහාවට and then shut the mouth of the lions. සිංහයන්ගේ කට වැසුවා. And Daniel was promoted. දානියල් උසස් වුණා. So remember, what man cannot do, God will always do for ඉතින් you. මතක තබන්න මනුෂ්‍යයට කරන්න බැරි දේ නිතර දෙවියන් වහන්සේ ඔබට කරන්නට යන God is බව. a good God. දෙවියන් වහන්සේ යහපත් දෙවි කෙනෙක්. He is a wonderful God. උන්වහන්සේ Quickly, we are පුදුමාකාර going to දෙවි another කෙනෙක්. scripture in the book of Luke, chapter 18 and verse 1. තව පදයක් ඉක්මනින් අපි බලන්න යනවා ලූක් 18:1. In Luke 1 and verse number, Jesus was talking about an unjust judge. යේසුස් වහන්සේ අධර්මිෂ්ඨ විනිශ්චයකාරයෙක් ගැන මෙතන කතා කරනවා. He said, a widow woman came වැන්දපු කාන්තාවක් ආවා. and she said, avenge me of my adversary. මගේ විරුද්ධකාරයාට විරුද්ධව මට
විනිශ්චයක් දෙන්න කිව්වා. unjust judge, an unjust judge means he wants some bribe. අධර්මිෂ්ඨ විනිශ්චයකාරයා තමයි මෙතන හිටියේ. අධර්මිෂ්ඨ විනිශ්චයකාරයෙක් ඔහුට ඕන වෙන්නේ පගාවක්. Probably her adversaries have paid the judge well. සමහර වෙලාවට ඇගේ විරුද්ධකාරයෝ මේ විනිශ්චයකාරයාට හොඳට පගාවක් දෙන්න ඇති. So the unjust judge, he stood to be unjust against this situation. ඉතින් මේ අධර්මිෂ්ඨ විනිශ්චයකාරයා මේ තත්වයේදී අධර්මිෂ්ඨ ලෙස තමයි ක්‍රියා කළේ. He was not a just person. ඔහු ධර්මිෂ්ඨ කෙනෙක් නෙවෙයි. If he was a just person, he would have already judged things rightly in favor of the woman. ධර්මිෂ්ඨ කෙනෙක් නම් මේ කාන්තාවට උපකාරයක් වෙන විදියට ඇයට හරි විදියට විනිශ්චයක් දෙන්න තිබුණා. Probably he would have been bribed. බොහෝ දුරට මේ අධර්මිෂ්ඨ විනිශ්චයකාරට පගාවක් But දෙන්න this ඇති. woman never gave up. නමුත් මේ කාන්තාව කවදාකවත් අත්හැරියේ නැහැ. She never gave up. She went in කිසි විටකත් අත්හැරියේ නැහැ. and she ගිහිල්ලා got what she wanted. ඇයට අවශ්‍ය කරන දේ ඇය ලබා ගත්තා. And in verse number 8, 8 වෙනි පදය God says, or the Lord Jesus, he says, ස්වාමී වූ යේසුස් වහන්සේ මෙන්න මෙහෙම කියනවා. okay, we'll read from verse number 7. 7 වෙනි පදයේ සිටම අපි කියවමු. And shall not God avenge his own elect, which cry day and night unto him, though he bear along with them? දෙවියන් වහන්සේත් තමන්ට රෑදවල් හඬගස්සන්නා වූ තමන් තෝරාගත් උන් ගැන යුක්තිය ඉෂ්ට නොකරන සේක්ද. Wouldn't he do good? උන්වහන්සේ යහපත නොකර සිටීද? Can you compare the unjust judge with God, who is පුළුවන්ද just? අපට සංසන්දනය කරන්න මේ අධර්මිෂ්ඨ විචිකිච්ඡාකාරයව ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ සමග. This woman was so strong in her confidence. දැන් මේ කාන්තාව ඇගේ සහතිකකම තුළ ස්ථිරව සිටියා. How much more when we call upon our Father, who is our judge? එහෙමනම් අපගේ විනිශ්චයකරු වන අපගේ පියාණන් වහන්සේට අපි කතා කළ විට ඊට වඩා කොපමණ වැඩියෙන් How speedily would he answer us? කොපමණ වේගයෙන් උන්වහන්සේ අපට පිළිතුරු Verse දෙන්නේද? number 8. 8 වෙනි පදය I tell you that he will avenge them speedily. Nevertheless, when the Son of Man comes, shall he find faith on earth? උන්වහන්සේ ඔවුන්ට වහාම යුක්තිෂ්ඨ කරන සේකයි නුඹලාට කියමි. එසේ වී නමුත් මනුෂ්‍ය පුත්‍රයා එන කල්හි පොළවේ ඇදහිල්ල සම්භවේදැයි කීසේක. Believe for some speedy things to happen in your life this year. වේගවත් ලෙස දේවල් සිද්ධ වෙනවා. ඔබ මේ වසරේ ඔබගේ ජීවිතේ ඔබ විශ්වාස කරන්න. Things are going to work very speedily. ඊට වේගවත් ලෙස දේවල් සිද්ධ වෙන්න Things යනවා. are not going to prolong in your life no more. තව දුරටත් දේවල් කල් මර ඉන්න Don't යන්නේ be නැහැ. disheartened or lose heart. ඔබගේ හදවතින් ඔබ දුක් වෙමින් ඔබගේ බලාපොරොත්තු අත්හැර ගන්න එපා. Don't be disheartened. ඔබ Don't be discouraged. ඔබ අධෛර්යමත් වෙන්න එපා. ඔබ බලාපොරොත්තු අත්හැර ගන්න එපා. Things are going to work out speedily in your life. වේගවත් ඔබගේ ජීවිතයේ දේවල් Things are සිද්ධ going to වෙන්න work යනවා. out speedily in your life. ඔබගේ ජීවිතවල දේවල් වේගවත්ව Because our ක්‍රියා God is කරන්න a යනවා. good God. මොකද අපගේ දෙවියන් වහන්සේ යහපත් දෙවි කෙනෙක් Quickly, we're නිසා. going to see from the book of Ezekiel. I'm going to close with අපි that. ඉක්මනින් එසකියල් පොත කියවා අවසන් කරනවා. Ezekiel chapter number 12. එසකියල් 12 වෙනි There's a පරිච්ඡේදය. lot to read there, but I'm just going to take a few things from there. පද ගොඩාක් තිබෙනවා එතන කියවන්න. නමුත් මම එතනින් ගන්නට යන්නේ කීපයක්. Ezekiel chapter 12. එසකියල් 12 වෙනි පරිච්ඡේදය. And Ezekiel chapter 12 talks about how people come and prophesy over people. එසකියල් මෙතන සඳහන් කරන්නේ කොහොමද මනුෂ්‍යයන්ගේ ජීවිතවලට කොහොමද ඇවිල්ලා අනාවැකි කියන්නේ. False prophets, they come and prophesy things. බොරු අනාගත වක්තරුන් ඇවිල්ලා දේවල් වලට He said that's going to stop. අනාගතයෙන් පවසනවා. That's going to come to an end. That's going to come to an end. ඒකට කෙලවරක් අවසානයක් තිබෙන්න People are going to යනවා. have discernment. මනුෂ්‍යයන්ට විමසීම් ආත්ම People are විමසීම going to see ලැබෙන්න how the යනවා. judgment of God is going to come. මනුෂ්‍යයන් දකින්න යනවා කොහොමද දෙවියන් වහන්සේගේ විනිශ්චයන් එන්නේ. How God is going to reward people. දෙවියන් වහන්සේ කොහොමද මනුෂ්‍යයට යහපත් විපාක දෙන්නේ. And how things are going to be exposed. දේවල් කොහොමද එළිවෙන්න යන්නේ. Long years back, වසර ගණනාවකට කලින් I remember the Lord showed me a vision ස්වාමීන් වහන්සේ මට මතකයි දර්ශනයක් of පෙන්නනවා. foxes who have been tied up. නරීන් එකට ගැට ගහලා No, they were tied up and with their tails. නරීන්ව වලිගෙන් ගැට ගහලා උඩට. They were put up and the Lord said, I'm going to expose some things. ඉතින් උන් මෙහා එල්ලලා වගේ තිබුණා. ඉතින් ස්වාමීන් වහන්සේ talking about මමත් cunning සමහර people. දේවල් එලි කරන්න යනවා. උන්වහන්සේ කතා කරේ කපටි මිනිසයන් ගැනයි. Foxes
talk about cunning people. කපට් නරයන් කිව්වහම කපටි මනුෂ්‍යයන් ගැනයි I'm අදහස් going to කරන්නේ. expose some of these people මේ සමහරක් අයව මම එලි කරන්නට who've යනවා. been saying that they are true, but they are not. ඔවුන් සැබෑ හැටියට කීවත් ඔවුන් සැබෑ පුද්ගලයන් නොවේ. Verse number 24 in chapter 12. 12 එසේකියල් 12:24. Okay, we'll read from verse number 21. 12 And the word of the Lord came unto me, saying, Son of man, what is that proverb that you have in the land of Israel, saying, the days are prolonged, and every vision faileth? එසේකියල් 12:21 තවද ස්වාමීන් වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුවේ මනුෂ්‍ය පුත්‍රය දවස් පසුවන්නේය දර්ශන සියල්ල නැති වෙන්නේය කියා ඊශ්‍රායෙල් රටෙහි නුඹලා අතරේ ව්‍යවහාර වෙන උපමා කීම කිමෙක්ද. Right? This was a proverb that was said all the time amongst the people of Israel. දැන් ඊශ්‍රායෙල් සෙනග අතරේ නිතරම කීවා වූ උපමාවල් හැටියට මේක තිබුණා. Visions fail. දර්ශන පෙරදෙනවා. And then it says, the days are prolonged. දවස් දිග වැඩි වෙනවා. Tell them therefore, thus saith the Lord, I will make the proverb to cease, and they shall no more use it as a proverb in Israel, but say unto them that the days are at hand, and the effect of every vision. Verse 23. 23 වෙනි පදේ කියනවා එබැවින් ස්වාමී වූ දෙවියන් වහන්සේ මෙසේ කියනසේකයි ඔවුන්ට කියාපන්න. මම ඔබේ උපමා කීම තවත් නවත්වන්නෙමි. එය උපමා කීම කොට ඊශ්‍රායෙලි තවත් ව්‍යවහාර නොවන්නේය. එසේ ඒ දවස්ත සියලු දර්ශනවල කාරණාද ලං වී තිබේයයි ඔවුන්ට කියන්නේ කියාපන්න. Verse number 24 says, there shall be no more any vain vision nor flattering divination within the house of Israel. 24 කියනවා මක් නිසාද තවත් කිසි නිෂ්ඵල දර්ශනයක්වත් ඉච්ඡාකාර දිවස්කීමක්වත් ඊශ්‍රායෙල් වංශය අතරෙහි නොවන්නේ. No more flattering, no more flattering is going to be around people, because God is going to bring exposure and judgment. ඉතින් දෙවියන් වහන්සේ විනිශ්චයන් ගෙනලා එලි කරන්නට යන නිසා තව දුරටත් චාටු බස් නැත ඉච්ඡාකාර දිවැසිකීම් ඊශ්‍රායෙල් සෙනග අතරේ තිබෙන්න යන්නේ නැහැ. Lots of flattery that is going on amongst people. දැන් බොහෝ චාටු බස් මිනිසයන් අතරේ කියවෙනවා. A lot of insincere praise and foolish talk, and a lot of foolish prophecies. අවංක නොවන්නා වූ ප්‍රශංසාවල් ඒ වගේම මෝඩ අනාවැකි මෝඩ කතා කියවෙනවා. A prophecy that does not have the principle of God's word දෙවියන් වහන්සේගේ වචනේ මූලධර්ම නොතිබෙන්නා වූ අනාවැකි. it's only a flattery. චාටු බසක් හැටියට පමණයි තිබෙන්නේ. So he says there's not going to be any more of that. ඉතින් දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ තව දුරටත් ඒක තියෙන්න Or යන්නේ in නැහැ. other words, people of God have to discern things now. නැත්තම් අනිත් පැත්තෙන් දේවයන් වහන්සේගේ සෙනග මේවා ගැන දැන් විමසන්න For I අවශ්‍යයි. am the Lord, I will speak, and the word that I shall speak shall come to pass. It shall be no more prolonged, for in your days, O rebellious house, will I say the word and will perform it, saith the Lord. මක් නිසාද මම ස්වාමීන් වහන්සේය. මම කියන දේ කියන්නෙමි. එය තවත් පමා නොවි ඉෂ්ට වන්නේය. එසේය එම්බා කැරලිකාර වංශය මම නුඹලාගේ දවස්වලදීම වචනයක් කියා ඒක ඉෂ්ට කරන්නෙමි. ස්වාමී වූ දෙවියන් වහන්සේ කියනසේකයි කීය. So with loving kindness he's speaking to the children of Israel. උන්වහන්සේ දයානුකම්පාවෙන් යුක්තව උන්වහන්සේගේ ඊශ්‍රායෙල් සෙනගට කතා He says, කරනවා. don't rebel, stop rebelling against me. උන්වහන්සේ කියනවා මට විරුද්ධව කැරලි ගහන්න එපා තව I දුරටත් will speak නවත්වන්න. my word and it shall come to pass. මම මගේ වචනය කතා කරන්නට යනවා ඒක ඉෂ්ට කරනවා. It's not going to be for long. ඒක වැඩි කාලයක් වෙන්න යන්නේ නැහැ. That proverb is going to be taken away from you. ඒ උපමා කතා ඔබෙන් ඉවත් කරන්නට The යනවා. people have said, oh, the Lord said, and he has still not brought it to pass in your life. දැන් මිනිසයන් කියන්න පුළුවන් දෙවියන් වහන්සේ කිව්වත් බලන්න ඔබේ ජීවිතේක සිද්ධ වෙලා නැහැ. And the Lord said, it shall not prolong. දෙවියන් වහන්සේ කියන එක තව දුරටත් කල් මැර බැල It තිබෙන්න shall come to යන්නේ. pass. ඒක ඉෂ්ට වෙන්න යනවා. Verse number 28. 28 වෙනි පදය Therefore said unto them, thus saith the Lord, there
there shall none of my words be prolonged any more, but the word of the Lord which I have spoken shall be done, saith the Lord. එබැවින් ස්වාමී වූ දෙවියන් වහන්සේ මෙසේ කියන සේකයි ඔවුන්ට කියාපන්න මාගේ කිසි වචනයක් තවත් ප්‍රමාද නොවි මා විසින් කියන වචනයක් සිදුවන්නේමය කියා ස්වාමී දෙවියන් වහන්සේ කියන සේකයි කීවේය. The Lord says things are going to happen speedily. ස්වාමීන් වහන්සේ කියන වේගවත්ව දේවල් සිද්ධ වෙන්න He යනවා. said you're going to find out some liars in your life around you. ස්වාමීන් වහන්සේ කියන ඔබ වටා සිටින gonna expose සමහර them. බොරුකාරයන් ඔබ හොයාගන්නට යනවා ඒ අයව එලි කරන්නට යනවා. He's going to reward you. උන්වහන්සේ ඔබට විපාක දෙන්න He said, යනවා. I will be able to judge because you are patiently in faith waiting for me. උන්වහන්සේ කියන ඔබ ඉවසීමෙන් ඇදහිල්ලෙන් මං උදෙසා බලන් ඉන්න නිසා And I- මගේ විනිශ්චයන් මං එවන්ට යනවා. And I also will do things speedily. It's not going to prolong anymore. ඒ වගේම උන්වහන්සේ කියනවා තව දුරටත් ප්‍රමාද නොකර වේගවත්ව දේවල් මං සිද්ධ කරන්නට යනවා. That's our God. ඒකයි අපේ දෙවියන් වහන්සේ. That's whom we serve. ඒ තමයි අපි සේවය කරන්නා වූ whom we තැනැන් love. වහන්සේ. ඔහුටයි අපි He's a ප්‍රේම good කරන්නේ. God. උන්වහන්සේ යහපත් He's a දෙවි loving කෙනෙක්. God. උන්වහන්සේ ප්‍රේමණීය You දෙවි are going to කෙනෙක්. experience His goodness this year මේ වසරේ උන්වහන්සේගේ යහපත්කම් ඔබ අත්දකින්න in a යනවා. greater measure. විශාල මිම්මකින්. It's not going to be too long. Things are going to happen speedily. තව දුරටත් කල් යනවා නොවේ වේගවත්ව දේවල් සිද්ධ වෙන්න Things are going යනවා. to happen so speedily, and people will be amazed concerning your life. ඉතා වේගවත්ව දේවල් සිද්ධ වෙන්න යන නිසා ඔබේ ජීවිතය සම්බන්ධ මිනිස්යන් පුදුම වෙන්න යනවා. I have spoken the word of the Lord to you. මම ඔබට ස්වාමීන් වහන්සේගේ වචනය කතා කර Things are තිබෙනවා. going to be exposed. දේවල් එළි වෙන්න යනවා. Liars are going to be found. බොරුකාරයන් හොයාගන්න යනවා. Foxes are going to be hung up. නරින්ව එල්ලන්ට යනවා. And because He is bringing the judgment into the house of God. මොකද දෙවියන් වහන්සේගේ දේව ගෘහයට උන්වහන්සේ විනිශ්චයන් ගෙනෙන්න යනවා. He wants His people to prosper. උන්වහන්සේට උන්වහන්සේගේ සෙනග සඵල වෙන්නයි. He wants His people never to be people in the world, never to use us as a proverb by saying, where is your God? උන්වහන්සේට කැමති නෑ ලෝකේ මිනිස්යන් ඔබ පාවිච්චි කරලා උපමාවෙනි දේවල් කියලා අහන්න කෝබේ දෙවියන් වහන්සේ Where, කියලා. what has He spoken? What has He done for you? කුමද්ද උන්වහන්සේ ඔබට කර තිබෙන්නේ කුමද්ද උන්වහන්සේ ඔබට කතා කර තිබෙන්නේ. He's doing things speedily in your life. උන්වහන්සේ ඔබේ ජීවිතය තුල වේගවත් දේවල් කරනවා. He can do things that are impossible with men. මිනිස්යන්ට කරන්න බැරි දේවල් උන්වහන්සේ කරනවා. Things that are going to take years, He's going to do it in just a few hours. වසර ගණනාවක් ගිය කල් ගත වෙච්ච දේවල් පැය ගණනකින් One උන්වහන්සේ day කරන්න for the යනවා. Lord is as 1,000 years. එක දවසක් ස්වාමීන් වහන්සේට අවුරුදු 1000ක් මෙන්. That which takes 1,000 years for man to do, මිනිසයාට කරන්න අවුරුදු 1000ක් ගත වෙන දේවල්. He said, I can do it in one day for you. දෙවියන් වහන්සේ කියන මට එක දවසකින් ඔබට ඒක කරන්න What පුළුවන්. takes 500 years for a man to do, මිනිසයාට අවුරුදු 500ක් ගත වෙන දේවල්. He says, I can do it for you in 12 hours. උන්වහන්සේ කියන්නේ මට පය 12කින් කරන්න What පුළුවන්. man takes 250 years, අවුරුදු 250ක් මිනිසයන් කරන්න ගාලේ ගත කරන I can දේවල්. do it in 6 hours for you. උන්වහන්සේ කියනවා මට පුළුවන් පැය 6කින් කරන්න. You bring it down and you'll find that things can happen just like that in your life. දැන් මේ විදිහට එන්න පල්ලයට දාලා බලන්න ඔබ දෙවියන් වහන්සේ ක්ෂණයකින් ඔබේ ජීවිතේ Can දේවල් we කරන්න trust යනවා. our God who does things speedily in our life? අපගේ ජීවිතවල වේගවත්ව ක්‍රියා කරන දෙවියන් වහන්සේව අපිට විශ්වාස කරන්න Can we පුළුවන්ද? trust our God who is a perfect judge, who is a righteous judge? ධර්මිෂ්ඨ විනිශ්චයකින් විනිශ්චය කරන දෙවියන් වහන්සේව අපිට විශ්වාස කරන්න පුළුවන්ද? Can we put our trust in Him? පුළුවන්ද අපිට උන්වහන්සේ මත believe in අපේ him and say, විශ්වාසය "Lord, I තබන්න? believe." පුළුවන්ද අපිට කියන්න Today I උන්වහන්සේ pray and I කෙරෙහි believe that my year is going to be a blessed year. මම ඔබ කෙරෙහි අදහනවා ස්වාමිනී මම විශ්වාස කරන්නේ මේ වර්ෂය මගේ ආශිර්වාදමත් I'm වර්ෂයක් going බවට to පත් වෙන stop බවයි. being slothful and I'm going to be diligent. අලස වීම මම නවත්වලා උනන්දුවෙන් ක්‍රියා කරන්නට යනවා. Bible says God loves those who do things diligently. බයිබලයේ කියන උනන්දුවෙන් ක්‍රියා කරන අයට දෙවියන් වහන්සේ ප්‍රේම It කරනවා. says without faith I cannot please God. ඇදහිල්ල නැතුව මට උන්වහන්සේව ප්‍රසන්න කරන්න බෑ කියනවා. But he who comes to him must believe that he is. නමුත් උන්වහන්සේ වෙතට එන කෙනා උන්වහන්සේ
සිටින බව විශ්වාස කරන්න ඕනේ. Believe that He is. උන්වහන්සේ සිටින බව ඔබ විශ්වාස And කරන්න. He is a rewarder of them who seek Him diligently. ඒ වගේම උනන්දුවෙන් උන්වහන්සේව සොයන්නා වූ අයට යහපත් ලෙස විපාක දෙන කෙනෙක්. That's Hebrews 11 and verse 6. හෙබ්‍රෙව් 11:6. He says He rewards them who diligently seek Him. උන්වහන්සේව උනන්දුවෙන් සොයන්නා වූ අයට උන්වහන්සේ විපාක දෙන කෙනෙක් බව Shall we පවසනවා. look to Him? Shall we rise up to our feet and just look to Him and worship Him? අපි නැගිටලා උන්වහන්සේ දෙස බලමින් Hallelujah. We උන්වහන්සේට praise you, නමස්කාර කරමු. Jesus. We thank you, අපි ඔබට Jesus. ස්තුති කරනවා යේසුනි. ඔබට In your own ප්‍රශංසා words, කරනවා. you look to Him and worship Him and praise Him. ඔබේම වචන වලින් උන්වහන්සේ දෙස බලමින් උන්වහන්සේට ප්‍රශංසා කරන්න. You just look to Him and say, Lord, I thank you for the words of life that you have spoken to me. දෙස බලමින් කියන්න පියාණනි මට ඔබ දුන්නා වූ ජීවනයේ වචන නිසා ස්තුතියි. I'm going to come out of my discouragement. මගේ අධෛර්යමත් කමෙන් මං එළියට එන්න යනවා. I'm not going to lose heart concerning God's promises. දෙවියන් වහන්සේගේ පොරොන්දු සම්බන්ධව මම බලාපොරොත්තු අත්හැර ගන්න යන්නේ නැහැ. Things that have happened in the past is now forgotten from this moment onwards. අතීතයේ සිද්ධ වුණු දේවල් මේ මොහොතේ පටන් දැන් මට මම අමතක කර I'm දමනවා. pressing toward the mark of the high calling. මට උසස් කැඳවීම දෙස මම I'm බලමින් ගමන් forgetting කරනවා. those things that are behind. පසුපස තිබෙන දේවල් මං අමතක කරනවා. I'm looking to the righteous judge. ධර්මිෂ්ඨ විනිශ්චයකරු දෙස මම බලනවා. I'm looking to the righteous judge. ධර්මිෂ්ඨ විනිශ්චයකරු දෙසයි මම බලන්නේ. And when he rises up from his throne and judges, උන්වහන්සේගේ සිංහාසනයෙන් පිබිදිලා උන්වහන්සේ විනිශ්චය කරන විට I'm going to be the beneficiary. මමයි ඒකේ වරප්‍රසාදය ලබන්න වෙන්න I'm going to යන්නේ. be benefited. මටයි ඒකේ I'm වරප්‍රසාදය the one ලැබෙන්න who is යන්නේ. blessed. මමයි ආශිර්වාද I have been ලබන්නේ. fall found, I have been cheated, I have been lied. මට බොරු කියා තිබෙනවා, මට කපටිකම් කර තිබෙනවා, මගේ වැරදි හොයා තිබෙනවා. But Lord, today you're going to work in my life. නමුත් ස්වාමිනේ අද දවසේ ඔබ මගේ ජීවිතේ ක්‍රියා And we're going කරන්න to යනවා. see those, we are going to find those who have been lying against us are going to be found liars. මට විරුද්ධව බොරු කියපු අයවයි බොරුකාරයෝ හැටියට ඔප්පු වෙන්න යන්නේ කියා මම That's දැනගන්න the යනවා. righteous judgment of God. ඒකයි දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චය. Thank you, Jesus. ස්තුතියි යේසුනේ. Thank you, ඔබට Jesus. ස්තුතියි යේසුනේ. I've given you enough and more scriptures that you can live on. ඔබට ජීවත් වෙන පිණිස ඇති තරම් බයිබල් පද මම ලබා දුන්නා. From the scriptures, you take these scriptures into your hand, and every day you said, Lord, your word said it, and I believe it, it is settled. ලියවිලි වලින් ඔබ මේ වචන අරගෙන ඔබගේ අතට අරන් කියන්න ස්වාමීනි ඔබේ වචනේ කියා තිබෙනවා මම ඒක විශ්වාස කරනවා ඒ මත මම ස්ථීරව සිටිනවා. Lord, you said things are going to happen speedily in my life. ස්වාමීනි ඔබගේ කිව්වා මගේ ජීවිතය තුළ දේවල් වේගවත්ව සිද්ධ වෙන බව. Nobody can mock at me and use that proverb saying, where is your God? කාටවත් කියන්න බැරි වෙනවා මට ඔච්චම් කරලා උපමාවක් වගේ කෝබේ දෙවියෝ. You can say, yes, God is working speedily. ඔබට කියන්න පුළුවන් දෙවියන් Things වහන්සේ are no longer going වේගවත්ව to ක්‍රියා prolong. කරන්නට යනවා තව දුරටත් කල් මැරෙන්න යන්නේ නැහැ. Thank you, Lord Jesus. ඔබට ස්තුති Praise කරනවා your ස්වාමී holy යේසුනේ ඔබේ name. ශුද්ධ නාමයට Bless your ප්‍රශංසා glorious වේවා. name. We worship you, Lord. මහිමවත් නාමයට We ප්‍රශංසා praise you, වේවා. Lord Jesus. අපි ඔබට ප්‍රශංසා We කරනවා give you the ස්වාමී glory යේසුනේ. and the honor, Lord. අපි ඔබට මහිමයත් ගෞරවයත් Thank you, ලබා Lord දෙනවා. Jesus. ඔබට ස්තුති කරනවා Thank ස්වාමී you, Lord යේසුනේ. Jesus. ඔබට ස්තුතියි ස්වාමී worship යේසුනේ. you, Lord. අපි ඔබට නමස්කාර We කරනවා ස්වාමීනි. glorify your holy ඔබේ ශුද්ධ name. නාමයට මහිමය දෙනවා. Thank you, Jesus. ස්තුති Wherever you කියනවා. are, the Spirit of the Lord is moving in your heart. ඔබ කොතන සිටියත් ස්වාමීන් වහන්සේගේ Thank ආත්මය you, ඔබගේ Jesus. හදවත You've තුල got to ක්‍රියා just කරනවා. receive everything that He has for you today. අද දවසේ උන්වහන්සේ ඔබට තබා Thank you, තිබෙන සියල්ලම ඔබ Jesus. Thank දකින්න you, යනවා. Jesus. I receive every good thing that you have for me. ඔබ කියන්න ස්තුතියි ස්වාමීනි ඔබ තබා තිබෙන හැම යහපත් දෙයක්ම මම ලබා ගන්නවා. Thank you, Jesus. ඔබට ස්තුතියි යේසුනි. I'm coming back to Bethlehem, the bread, the house of bread. ඒ ආහාර නිවස වෙත වන බෙත්ලෙහෙමට මම නැවත පැමිණෙනවා. Thank you, ඔබට Jesus. ස්තුති කරනවා යේසුනි. I'm so pleasant. මම ඊටාම ප්‍රසන්නයි. I'm not bitter. මම තිත්තකමින් නෙවෙයි සිටින්නේ. I'm so pleasant before you and before the people. ඉදිරියේත් මිනිස්සු ඉදිරියේත් මා ඉතා ප්‍රසන්නව Because I සිටිනවා. come back to the house of bread. හේතුව මම නැවත
ඒ ආහාර I නිවස come වෙතට back පැමිණෙන to the නිසා. Word of God. මම නැවත දේව වචනය වෙතට එන නිසා. And God restores all things in my life. දෙවියන් වහන්සේ මගේ ජීවිතයේ හැම දෙයක්ම නැවත පිහිටුවනවා. Thank you, Jesus. ඔබට ස්තුතියි යේසුනි. Thank you, Jesus. ඔබට ස්තුතියි කියනවා Praise යේසුනි. you, Jesus. ඔබට ප්‍රශංසා We කරනවා යේසුනි. glorify your name. ඔබේ නාමයට අපි මහිමය Thank you, දෙනවා. Lord Jesus. ඔබට ස්තුති කරනවා I shall ස්වාමීන් no වහන්සේ longer යේසුනි. be called bitter, but I shall be called pleasant. තව දුරටත් මම තිත්ත කෙනෙක් හැටියට මාව හඳුන්වන්න Thank you, යන්නේ Lord නැහැ. Jesus. ප්‍රසන්න කෙනෙක් හැටියටයි මාව හඳුන්වන්න Thank you, යන්නේ. Jesus, because I come back to the Word of God. මම නැවත වචනය වෙතට හැරී එන නිසා. Bless your glorious name. ඔබේ මහිමවත් නාමයට Thank ප්‍රශංසා you, වේවා. Jesus. We worship you, Lord. අපි ඔබට නමස්කාර We කරනවා. glorify your name. ඔබේ නාමයට Thank මහිමය you, දෙනවා. Jesus. ස්තුතියි Thank you, යේසුනි. Lord God Almighty. We praise you, Lord. මහෝත්තම දෙවිඳුනි ඔබට ප්‍රශංසා Hallelujah, වේවා. hallelujah. Shall we just Hallelujah. sing that song? I thank you, Jesus, for all what you've done for me. The song that was sang earlier. ඊට කලින් Thank අපි you, ගායනා Lord. කරපු Thank you, Jesus. ගීතිකාව නැවත Thank you, ගායනා Jesus. I කරමු. have ඔබ nothing මට to කර offer you, තිබෙන but just to thank you, Lord. සියල්ල නිසා ඔබට ස්තුති කරනවා. මට Thank you, Lord. දෙන්න Praise වෙන God. කිසි Thank දෙයක් you, නැහැ Jesus. ස්වාමිනී. ඔබට මම Thank you, ස්තුතිය Lord. පුද කරනවා. Thank you, Lord Jesus. ස්තුතියි ස්වාමී වූ Thank you, යේසුනි. Lord Jesus. ස්තුතියි ස්වාමී වූ යේසුනි. Praise God. Hallelujah. Let's Hallelujah. rejoice in the presence of the අපි Lord. උන්වහන්සේගේ අවිමුඛයේ අපි ප්‍රීති වෙමු. Hallelujah. Thank you, Father. Hallelujah. Thank you. Thank you, Jesus. Thank you. Thank you, Jesus. Thank you. I have nothing to offer but to thank you, my Lord. Thank you, Jesus. Thank you. Thank you, Jesus. Thank you. Thank you, Jesus. Thank you. I have nothing to offer but to thank you, my Lord. Thank you, Jesus. Thank you. Stuti, Stuti, Jesus. Stuti, Stuti, Jesus. Stuti. Mahadapurannaan kisi pujawat neti namun Stuti, Jesus. Stuti. Stuti, Jesus, Stuti. Stuti, Jesus, Stuti. Mahadapurannaan kisi pujawat neti namun Stuti, Jesus, Stuti. Thank you for saving me. Thank you for saving me. Thank you for redeeming me. Thank you, Lord, for healing me. Thank you, Lord, you've forgiven me. Thank you. Thank you, Jesus. Thank you. Thank you, Jesus. Thank you. I have nothing to offer but to thank you, my Lord. Thank you, Jesus. Thank you. Kanarima udesa stuti. Midima udesa stuti. Halkamava udesa stuti. Divya suya udesa stuti. Stuti, Jesus, stuti. Stuti, Jesus, stuti. Mahadapurannaan kisi pujawat neti namun stuti, Jesus, stuti. For giving me peace. Thank you for giving me joy. Thank you for setting me free. Thank you for loving me. Thank you. Thank you, Jesus. Thank you. Thank you, Jesus. Thank you.
Jesus, thank you. Thank you, Jesus, thank you. God. Thank you, Lord. Thank you, Lord Jesus. Praise God. Thank you, Father. I'd like to read a scripture while we rejoice in the Lord from the book of 1 Chronicles, chapter 29 එක and ලේකම් verse 9. 29 9 මම පදයක් ඔබට It කියවන්නම්. says, Then the people rejoiced, for that they offered willingly, because with a perfect heart they offered willingly unto the Lord. And David, the king, also rejoiced with them. එක ලේකම් 9 29 ඔවුන්ගෙන් සමහරෙක් බඩු බාහිරාදියද ශුද්ධස්ථානයේ සියලු භාජනද සිහින් පිටිද මුද්‍රික පානයද තෙල්ද තුවරලාද සුවඳ ද්‍රව්‍යද බලා ගන්ට පත් කරන ලද්දෝය. පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් සමහරෙක් සුවඳ ද්‍රව්‍ය Verse වලින් 9. Verse 9. 29, 9. සමවන්න එක ලේකම් 29 9 29, 9. Thank you, Lord. Praise God. එක ලේකම් 29 9 සෙනග එසේ කැමැත්තෙන්ම ඔප්පු කළ බැවින් ඔහු ප්‍රීති වුණෝය. මක්නිසාද ඔහු අවංක සිතකින් ස්වාමින් වහන්සේට පූජා කළෝය. දාවිත් රජට මහත් ප්‍රීතියකින් ප්‍රීති වුණේය. So it says they rejoiced and offered willingly unto the Lord. ඉතින් ඊට කැමැත්තෙන් ප්‍රීති වෙලා ස්වාමින් වහන්සේට ඔප්පු කළ බව With an පවසනවා. honest heart they offered willingly. කැමැත්තෙන්ම අවංක සිතකින් ස්වාමින් වහන්සේට පූජා So I know කළෝය. some of you have come prepared to honor him with your tithes and your offerings this night මම or this දන්නවා morning. මේ උදෑසන ඔබත් සූදානමින් ඇවිත් තිබෙනවා. සූදානම් වෙලාම අවංක කමින් උන්වහන්සේට දසෙන් කොටස දීමනාවල් දෙන්න. Verse number 17. 17 වෙනි For පදය. I know also, my God, that thou triest the hearts and hast pleasure in uprightness. As for me, in my uprightness of mine heart, I have willingly offered all these things. Now have I seen with joy thy people which are present here also offer willingly unto thee. මාගේ දෙවියන් වහන්ස ඔබ සිත සෝදිසි කරන බවත් අවංකකමට ප්‍රසන්න බවත් දනිමි. මම වනාහි මාගේ සිතේ අවංකකමින් මේ සියල්ල කැමැත්තෙන්ම ඔප්පු කළෙමි. Verse number 20, you read verse 17. Huh? දැන් මෙහි සිටින ඔබගේ සෙනගද සතුටු සිතින් ඔබට පූජා කරන ප්‍රීතියෙන් බව ප්‍රීතියෙන් දුටිමි. Right. So we honor him with our tithes and our offerings. ඉතින් අපි උන්වහන්සේට ගරු කරන්නේ අපේ දසෙන් කොටස් සහ දීමනාවල් වලින්. As a family, we have honored him many times, and we are continually honoring him with our tithes and our offerings. පවුලක් හැටියට අපි බොහෝ අවස්ථාවන් වල උන්වහන්සේට දසෙන් කොටස් වලින් දීමනා වලින් ගරු කර තිබෙනවා. ඒ වගේම අපි නොකඩවම ඒ දේ කරමින් සිටිනවා. And we are continually giving unto him. අපි නොකඩවම උන්වහන්සේට දෙමින් And I සිටිනවා. know that there are people here who are rejoicing and we are willing to give unto the ඒ Lord. වගේම මම දන්නවා මේ ස්ථානයේ සිටින ඔබද කැමැත්තෙන් ප්‍රීතිමත්ව ස්වාමීන් There වහන්සේට is දෙන්න no සිටින අය compulsion, බව. there is no pressure put upon you. අනිවාර්ය කිරීමක් නැහැ. පීඩනයක් ඔබ මත තබන්නේ නැහැ. But as you give, believe God who is going to restore things into your life. නමුත් ඔබ දෙන විට විශ්වාස කරන්න දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතවල දේවල් නැවත පිහිටුවන බව. What man cannot do, God will do it for you. මනුෂ්‍යයන්ට කරන්න බැරි දේ දෙවියන් වහන්සේ ඔබ දෙසා කරන්නට As යනවා. you partner with the kingdom of God, දේව රාජ්‍ය සමග ඔබ හවුල්කාරකම් දරන විට and the kingdom of God is always promoting people. දෙවියන් වහන්සේගේ රාජ්‍ය කරන්නේ නිතරම මනුෂ්‍යයන්ව උසස් So කිරීමයි. let's joyfully rejoice continuously and honor him. ඉතින් අපි ප්‍රීතිමත්ව නොකඩ උන්වහන්සේට ප්‍රීතිමත්ව ගෞරවය Believe දෙමු. God who restores things in your life. විශ්වාස කරන දෙවියන් වහන්සේ දේවල් ඔබගේ ජීවිතේ නැවත පිහිටුවන්නේ. Things that have been impossible in your life are going to be possible. වෙන්ට කරගන්න බැරි දේවල් ඔබගේ ජීවිතයේ සිද්ධ වෙන්න Some of යනවා. the things that you are willing and you want them to happen in your life,
You go before the Lord, take an offering before the Lord and speak the word over, and you're going to be having those blessings coming into your life. සමහර දේවල් තිබෙන ඔබගේ ජීවිතේ ඔබ කැමැත්තෙන් සිටිනවා සිද්ධ වෙනවා දකින්න ඔබ උන්වහන්සේ ඉදිරියට ඔබ උන්වහන්සේට දීමනාවක් ගෙනියලා ඒක වචනය ප්‍රකාශ කරලා ඔබ උන්වහන්සේට ඒක දෙන විට ඔබගේ ජීවිතේ ඔබ දකින්න යනවා ඒ දේවල් සිද්ධ වෙනවා. Just like in the times that, in famine, you're still going to be blessed. It's not because of the country's economy you're going to be blessed. It's only because God is going to bless you. ඉතින් නියං කාලයේදී පව ඔබ ආශිර්වාද ලබන්නට යන්නේ ඒ රටේ ආර්ථිකය ආශිර්වාද ලබා සිටින නිසා නොවේ දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන නිසා. So let's honor him with our tithes and our ඉතින් අපගේ දීමනා සහ offerings and worship him. උතු වලින් උන්වහන්සේට ගෞරවය දෙමින් নমස්කාර කරමු. Now is the time to rise and fulfill the destiny. Now is the time to shine, bring faith to humanity. The kingdom of God is in us. We are His chosen ones. We walk by faith and not by sight, carrying on the line. It's a new season, a year of God's favor, living His goodness all our days. Yeah, we have a reason, so let us not waver. Keep pressing on and see the victory. නැගී සිටින්න කාලය දැන් අපේ ඉරණම ඉටු කරන්නයි. පැබලෙන්න කාලයයි දැන් මනුලොව ඇදහිල්ලගෙනෙන්නයි. දේවරාජය අප තුලයි අප තෝරාගත් සෙනගයි. පෙනීමෙන් නොව ගමන ඇදහිල්ලෙන්ම ආලෝකය ගෙන යමු. එය නව සමයයි, හෙව කරුණාවේ වසරයි. හිමිගේ යහපත තුලයි සෑමදින ජීවත් වන්නේ. අප හට ඇත කාරණයක්, එබැවින් චංචල නොවෙමු. නොසැලී අපි දකින්නෙමු ජයග්‍රහණයක්. Now is the time to rise and fulfill our destiny. Now is the time to shine, bring faith to humanity. The kingdom of God is in us. We are His chosen ones. We walk by faith and not by sight, carrying on the line. It's a new season, a year of God's favor, living His goodness. Oh yeah, all our days. Yeah, we have a reason, so let us not waver. Keep pressing on and see the victory. නැගී සිටින්න කාලය දැන් අපේ ඉරණම ඉටු කරන්නයි.
ඇබලෙන්න කාලයයි දැන් මනුලොව ඇදහිල්ලගෙනෙන්නයි දේවරාජ්‍යය අප තුලයි අප තෝරාගත් සෙනගයි පෙනීමෙන් නොව ගමන ඇදහිල්ලෙන්න ආලෝකය ගෙන යමු එය නව සමයයි දෙව් කරුණාවේ වසරයි හිමිගේ යහපත තුලයි සෑම දින ජීවත් වන්නේ අප හට ඇත කාරණයක් එබැවින් චංචල නොවෙමු නොසැලී අපි දකින්නෙමු එය නව සමයයි දෙව් කරුණාවේ වසරයි හිමිගේ යහපත තුලයි සෑම දින ජීවත් වන්නේ අප හට ඇත කාරණයක් එබැවින් චංචල නොවෙමු නොසැලී අපි දකින්නෙමු It's a new season a year of God's favor we'll live in His goodness all our days yeah we have a reason so let us not waver keep pressing on and see the victory pressing on moving on pressing on moving on pressing on moving on we are pressing on we are moving on we are pressing on and we see the victory we are pressing on and we see victory we're gonna see your victory hallelujah we're gonna see the victory we're gonna keep pressing on oh yes we are Hallelujah, 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 hallelujah. Praise you, Jesus. ඔබට ප්‍රශංසා වේවා යේසුනේ Father, we thank and praise you for your love and your favor. ඥානනී ඔබගේ ප්‍රේමයත් උපකාරණේ සතු We ඔබට thank you ස්තුති for කරනවා giving us a brand new year, Lord. අලුත් වසරක් අපට දුන්න නිසා ඔබට ස්තුතියි Thank you, පියාණනි. Jesus, for keeping us fresh and healed. නැවුම සාපව සුවෙන් තැබුව නිසා ඔබට Thank you, ස්තුතියි. Lord, for your words of promises that you have given us. ස්වාමීනි ඔබගේ වචන අපට පොරොන්දු ලෙස දී තිබෙන නිසා Lord, ස්තුතියි. as we learn today, Father, Lord, you're going to bless your people. අද දවසේ අපි ඉගෙන ගත්තා වගේ ස්වාමීනි ඔබගේ සෙනගට ඔබ ආශිර්වාද කරන්නට Things are යනවා. going to happen speedily because you're going to rise up from your throne and judge. ස්වාමීනි ඔබේ විනිශ්චයෙන් ඔබ විවිධලා ඔබ විනිශ්චය කරන්නට යන නිසා ඔබගේ සිංහාසනයෙන් දේවල් And Lord, වේගවත්ව your සිද්ධ people who have වෙන්නට been යනවා. mistreated and people who have been misjudged and people who have been deceived. වැරදි විදියට විනිශ්චය කරනු ලැබූ මනුෂ්‍යයන් හරි විදියට නොසලකා හරපු මනුෂ්‍යයන් සහ Lord, you're going to restore things back into their lives. මුලා කරපු මනුෂ්‍යයන්ට ඔබ නැවත දේවල් ලබා දෙන්න In the යනවා. name of Jesus Christ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ Satan, නාමයෙන් you're a liar. යක්ෂයා ඔබ You're බොරුකාරයෙක්. a cheat. ඔබ කපටි. And you're going to be found as a liar. ඔබව බොරුකාරයෙක් හැටියට ඔප්පු වෙන්න යනවා. And Lord, we believe that your people are going to prosper. පියාණනි අපි විශ්වාස කරන්නේ ඔබගේ සෙනග සඵල වෙන්න යන And your බවයි. people are going to be promoted to God. ඔබගේ සෙනග ස්වාමිනී උසස් වෙන්න යනවා. Supernatural increases are going to take place in their ඔවුන්ගේ lives. ජීවිතවල අදි ස්වභාවික වැඩිවීම සිද්ධ වෙන්න We යනවා. speak words of life over each and every one of these dear ones මේ of හැම God. කෙනෙකුගේම ජීවිතවල ස්වාමීනි අපි ජීවනයේ වචන කතා කරනවා. And Lord, we believe that your words will never return unto you void, but it shall accomplish the purpose for
which it is sent for. ස්වාමිනී අපි විශ්වාස කරන්න ඔබගේ වචනය කිසි විටකත් හිස්ව නැරී එවන ලද කාරණය ඉෂ්ට කරන Thank බවයි. you, Lord Jesus, that your people prosper this year, Lord. ස්වාමිනී අපට ස්තුති කරන්නේ ඔබේ සෙනග මේ වසර තුල සඵල වෙන්න යන That the නිසායි. enemy is judged according to your word. ඔබේ වචනයට අනුව සතුරව විනිශ්චය කරනු Lord, ලබන්නට I යනවා. thank you for the discernments that you give them. ස්වාමිනී මේ අයට දෙන ආත්ම විමසීම නිසා ඔබට We ස්තුති thank you, Lord, කියනවා. for the wisdom that you give them. ඒ අයට ඔබ දෙන ප්‍රඥාව නිසා ඔබට That ස්තුති whatever කරනවා. they put their hands into shall prosper, ඔවුන් අත Lord. තබන සියල්ලම ස්වාමිනී සඵල වෙන්න That they යනවා. would, Lord, see supernatural increases taking place in their lives. ස්වාමිනේ ඔවුන්ගේ ජීවිතවල අදි ස්වභාවික වැඩිවීම සිද්ධ වෙන්න යනවා. ඔවුන් And දකිනවා. those little things are going to turn out to be great things in their lives. පුංචි දේවල් ඔබගේ ඔවුන්ගේ ජීවිතවල විශාල දේවල් බවට හැරෙන්න යනවා. As they've honored you with their tithes and their offerings, oh Father, they would stay under open heavens wherever they go. ස්වාමිනේ ඔවුන්ගේ උතුසා දීමනාවලින් ඔබට ගරු කර තිබෙන නිසා ඔබ ඔවුන් යන හැම තැනකම විවෘත වූ When the ස්වර්ගයක් world ඔවුන්ට තිබෙන්න says යනවා. no, the windows of heavens are open for us. ලෝකයන් නැහැ කියන විට ස්වර්ගයේ කවුළු අප උදෙසා විවෘත වෙන්න යනවා. Thank you, Lord, for bringing supernatural increase in their ආදී lives. ස්වභාවික වැඩිවීම ඔවුන්ගේ ජීවිතවල ගේන නිසා ඔබට ස්තුතියි කියනවා අපි We යන්නනේ. serve the great God. අපි ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙකුටයි Thank you, සේවය කරන්නේ. Jesus. ඔබට ස්තුතියි I කියනවා pray for people යේසුනේ. who are sick in their bodies right now, and I address you in Jesus' name. Satan, take your hands out and go. ශරීරයෙන් ලෙඩ වී තිබෙන අයට මම යාඥා කරන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන් ආධිපත්‍ය ගනිමින් ඉවත් වී යන්ට I කියලා speak ඔවුන්ගේ health ජීවිතවල. and peace into their bodies. ශරීරයට සුවය සහ සමාදානය මා කතා කරනවා. Peace in the homes. නිවෙස්වල සමාදානය. Restoration. නැවත පිහිටුවීම. Where there have been broken fellowships, things will be mended back. බිඳුනා වූ ඒ සම්බන්ධතාවයල් නැවත සෑදෙන්න Families to යනවා. be blessed abundantly. බහුලවත්යෙන්ම පවුල් ආශිර්වාද That ලබන්න they යනවා. would carry all the abundance of the good things that you have done for them and ඔබ- go move around amongst people. ඔබ විසින් කර තිබෙන සෑම දෙයක්ම ඔවුන් අනිත් සෙනග අතරට ගෙන යන්නට යනවා. And Lord, that the good news will be proclaimed through the abundance of life that you have put in there. ඔවුන් තුළ තබා තිබෙන බහුලත්වයේ ජීවිතය නිසා සුභාරංචි ප්‍රකාශ කරන්නට කෙරෙන්නට යනවා. In Jesus' name. යේසුස්ගේ නාමයෙන්. In Jesus' name. ආමේන්. God bless you and a blessed, blessed, blessed new year. ඔබට දෙවි පිහිටයි වගේම ඔබට ආශිර්වාදමත් 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 නව වසරක් ප්‍රාර්ථනා කරනවා.